හොඳයි අද අපි කතා කරන්න යන්නේ නිකන් සාකච්ඡාවක් වගේ එකක් මම අද කරන්න යන්නේ නිකන් මේ බයිබල් පාඩමක් වගේ නෙවෙයි. මොකද මේක පාස්ටර්ගෙන් අහමු කියන වැඩසටහනෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙමුද එහෙම නැත්නම් දේශනාවක් හැටියට කරමුද ඉගැන්වීමක් හැටියට දෙමුද අනුශාසනාවක් හැටියට දෙමුද කියන එක මට ටික කාලයක් තිස්සේම තිබුණා. මොකක්ද දන්නවද කාරණේ? මිනිස්සු මගෙන් මේ ප්‍රශ්න අහනවා මගෙන්. අනේ පාස්ටර් මේකට අපිට උත්තරයක් දෙන්න කියලා. ඉතින් අර උත්තර මං නොදුන්නේ සමහර වෙලාවට මේ ප්‍රශ්නේ අහපු බොහෝ දෙනා උතන බලාගෙන ඉන්නවා ඇති. උත්තර නොදුන්නේ වෙන මොනවත් නෙවෙයි මං දන්නේ නැති නිසා නෙවෙයි. මං දන්නේ නැති බොහෝ දේවල් තියෙනවා ඒක වෙනයි. නමුත් මේක ලොකු දෙයක්. මේක ගොඩාක් උගන්වන්න ඕනේ. ඒ නිසා තමයි මම බලන් හිටියේ කොහොමද මේක කරන්න කියලා. පස්සේ මම තීරණය කරා මේක අද සාකච්ඡාවක් වගේ අපි කරමු කියලා. එකම වෙනස ඕගොල්ලෝ කවුරුත් කතා කරන්න බෑ මම විතරයි කතා කරන්නේ. සාකච්ඡාවක් කියනකොට ඕගොල්ලොත් කතා කරන්න ඕනේ. නමුත් අද ඕගොල්ලන්ගේ අතේ මයික්‍රොෆෝනේ නැති නිසා මම විතරක් කතා කරන්න. ඉතින් මිනිස්සුන්ගෙන් පළවෙන ප්‍රශ්න පවා මම ප්‍රකාශ කරලා ඒවට අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳීමකට අපි අද එළඹෙමු. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද බයිබලයේ එක පදයක් තියෙනවා මෝඩයට උගේ මෝඩකමට අනුව උත්තර දෙන්න එපා කියලා. ඊළඟ පදේ කියනවා මෝඩයට උගේ මෝඩකමට අනුව උත්තර දෙන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ උත්තර දෙනවද නැද්ද? උත්තර දුන්නා නම් අර දෙවෙනි පදයට අපි අකීකරු වෙනවා. උත්තර නොදුන්නා නම් පළවෙනි පදයට අපි අකීකරු වෙනවා. ඉතින් ඒ වැනි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් බයිබලයේ ගොඩක් අය එකිනෙකට පටහැනි පද අදහස් දකිනවනේ. මම කියන්න කැමතියි මේ බයිබලයේ කිසිම පටහැනිත්වයක් නැහැ. කිසිම දෙයක් එකිනෙකට පටහැනි වෙන්නේ නැහැ. පටහැනි වෙනවා වගේ අපි දැක්කොත් එතන මොකක් හරි අපේ ප්‍රශ්නයක් තියෙන අපිට මොකක් හරි එකක් තේරෙන්නේ නැතුව තියෙන්නේ. ඉතින් ඒ ගණේ අපි බලනකොට අද බලන්න යන ඒ පද දෙක හරි වැදගත්. ඉතින් මම මේ පද දෙක අද ඔයගොල්ලන්ට සාකච්ඡා මාර්ගයෙන් කියලා දෙන්න යනවා. ඉතින් මිනිස්සුන්ගෙන් එන ප්‍රශ්නත් මම ප්‍රකාශ කරලා සාකච්ඡාවෙන් මේ පැත්තෙන් මේ වගේ ප්‍රශ්න පැන නැගිනවා කියන එකත් කියලා මේක අපි පොඩ්ඩක් ඉගෙන ගමු. හොඳයි? හරි. අපි බයිබලයට පෙරලා ගමු හිතෝපදේශ පොතේ 26 වෙනි පරිච්ඡේදයට. හිතෝපදේශ 26 4යි 5යි අපි කියවමු. ඔන්න 4 කියනවා අඥානයාට නුඹත් අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. පස්වෙනි පදේ කියනවා අඥානයා තමා ප්‍රඥාවන්තයෙකයි නොසිතන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර දීපන්න කියලා. හොඳයි. දැන් මේ පද දෙක බලනකොට මිනිස්සුන්ට මොන අදහස් එනවද කියන එක මම ඉස්සෙල්ලා කියලා දීලා ඉන්නම්. අපි ඉස්සෙල්ලා ගමු ක්‍රිස්තියානි නොවන මේ බයිබලයට විරුද්ධ අය ගැන. ක්‍රිස්තියානි නොවන හැම කෙනාම බයිබලයට විරුද්ධත් නැහැ, දෙවියන් වහන්සේට විරුද්ධත් නැහැ. නමුත් මම කතා කරන්නේ අර බයිබලයට විරුද්ධ, දෙවියන් වහන්සේට විරුද්ධ, ක්‍රිස්තියානි කාර්යාව ද්වේෂ කරන එවැනි අයට මේ පද දෙක හම්බුණා නම් මොනවද කරන්න යන්නේ? ඉවරයි. අන් දැක්කද? එක පදයක් කියනවා උත්තර දෙන්න එපා කියලා, ඊළඟ පදේ තියෙනවා උත්තර දීපන් කියලා. මේකද ওই තමුසලාගේ බයිබලයේ තේ මේකද ওই තමුසලාගේ දෙවියන් වහන්සේ මොකක් හරි එක දෙයක් කරන්න කියපන්කෝ. මේ එකක කියනවා කරන්න එපා කියලා, ඊළඟ කියනවා එකේ කියනවා කරන්න කියලා. අන්න ඒ වගේ දෝෂාරෝපණ පවරන්න පුළුවන්. බැරිද? ඔය අනික දැන් මෙහෙමනේ. අපි කියමුකෝ බයිබලයේ පොත් 66ක් තියෙනවා. ඔය කලින් කොහෙදෝ කියපු එකට පටහැනි දෙයක් පස්සේ ආපු පොතක තිබ්බනම් ඒක උනත් පොඩ්ඩක් කමක් නැහැ කියමුකෝ. මේක එකම පොතේ විතරක් නෙවෙයි එකම පරිච්ඡේදයේ ඒ ළඟ තියෙන පද. 4 වෙනි පදේ කියනවා දෙන්න එපාලු උත්තර, 5 වෙනි පදේ කියනවා දීපන්ලු උත්තර. අයිසේ මොනවද මේක කියලා. ඉතින් මේ මිනිස්සු අපිට හොඳට මඩ ගහන්න පුළුවන්, ගොම ගහන්න පුළුවන්. ආන්නෝග තමා මූල ධර්මය වාදියාගේ
පිස්සුව බෝන් again දැන් අලුතෙන් අපිට බනින්න පටන් අරගෙන තියෙන ඔය බෝන් again කේස් එකට බෝන් again උන්ගේ මේ කේස් එක කියලා මේ කියයි. ඒක එකක්. දැන් අපේ ක්‍රිස්තියානි අය ගාවට එමුකෝ. අර සාමාන්‍ය කිතුනවා ඉන්නේ. කවුද? අර බයිබලේ අරගෙන හැමදාම ස්වාමීනි මට මොන හරි කතා කරන්නකෝ. අහිංසක ඒ අලුත් ක්‍රිස්තියානි වෙන්න ඕනෙත් නෑ. පරණ අයත් ඔය වගේ ඉන්න එච්චර අර දෙවියන් වහන්සේ ගැන දැනුමක් නැති. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම ඉන්න එක වැරද්දක් නෙවෙයිනේ නේ. ඒ වගේ අයට මේක මාට්ටු වෙනවා. ඉතින් ඒගොල්ලෝ යාඥා කරලා ස්වාමීනි සුදාත්මයන්ෙනි ඔබ වහන්සේ අපිට මේක කතා කරන්න මොකක් හරි පදයක් කියලා ඒගොල්ලෝ කියවනකොට බලනවා නුඹත් අඥානයට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. හරි ස්වාමීනි. ආය මම ජීවිතේට එක මෝඩයෝ ඇවිල්ලා මගෙන් ඇහුවනම් මම උත්තර දෙන්නේ නැහැ. ස්තුති ස්වාමීනි මට කතා කරාට. දැන් ඊළඟ පදයෙන් කතා කරන්න ස්වාමීනි. අඥානය තමයි ප්‍රඥාවන්තයෙක්යි නොසිතන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර දීපන්න. ස්වාමීනි පොඩ්ඩක් ඉන්න හතරෙන් ආය උත්තර නොදෙන්න. දැන් 5 උත්තර දෙන්න. ස්වාමීනි මොකද්ද මේ මොකක් කරේ මේ අච්චු ගහලා තියෙන එකේ වැරද්දක්ද මොනවද ස්වාමීනි කියලා පස්සේ මේ දුවේ අර මේ බයිබලේ අර පදේ බලපන් කොහොමද කියලා පුතෙක් ඉන්නවා ඉංග්‍රීසි පොඩ්ඩක් දන්න. පුතේ අර ඉංග්‍රීසි බයිබලේ බලපන් මොකද්ද? ඉතින් ඌත් කියනවා මෙන්න මේක තමයි කතන්දරේ. බලන් ගියාම 4 කියනවා එපා කියලා 5 කියනවා කරපන් කියලා. එයා කරන්න යන්නේ මොනවද? එකම විසඳුමයි. මොනවද? ඒක හින්දානේ ඔය අපි පරණ ගිවිසුම පැත්තටවත් යන්නේ නැත්තේ. අපි යන් අලුත් ගිවිසුමට. වැඩේ ඉවරයිනේ. ඔය පරණ ගිවිසුමේ ගියාම ඕක තමයි. ඉතින් ඒ වල අර පාස්ටර් සුරේෂ් කියන එකාගේ දේශනාව බලලා අපි පරණ ගිවිසුම කියවමු කියලා පටන් ගත්තා. ඔන්න අපිට එන සෙල්ලම. ඒ නිසා දැන් අලුත් ගිවිසුමේ මොනවත් නැහැනේ. මොනවාද ඒ දුසාන්සි ගියාර නගරෙට යකෙක්ව දැක්කව දුරු කරා අම්දයන් සෝය කරා. ෂෝක් එකේ අපි සුභාරංචි පොත්වල ඉන්න පුළුවන්. තව මොකක් කර අර කතා එහෙම අහන්න කැමති නම් ක්‍රියාපොතට ගිහිල්ලා මේගොල්ලෝ කොහෙ ගියාද මොන වුණාද අහන්න පුළුවන්. මේ මොකක් කරේ අපිට දෙවනන්ස කතා කරලා ඕක කරපන් කරන්න එපා කියලා කියන්න ඕන නම් යවුම් පත්‍ර තියෙනවා. එළිදරව් පොතට යන්න එපා. අම්මෝ පරණ කිවිසුම හොඳයි. එළිදරව් පොතට යනවට වැඩිය. ඉතින් ඒ වගේ අර මේ ඉන්නවා. දැන් එතකොට ඒක තමයි මේ ප්‍රශ්නේ. මොකද දැන් පරණ කිවිසුම වල ගොඩක් අය යන්නේ නැත්තේ ඔය වගේ අමාරු තැන් තියෙන නිසා. පරණ කිවිසුමට යනකොටත් යන්නේ කොහටද කියන්න? ඇයි ගීතාවලට යන්නේ? හරියට මැදනේ තියෙන්නේ. නේද? රැට ඉඳා ගන්න කලින් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කතා කරන මනව හොඳ කියලා හජ්ජක්කා බුජක්කා ජීබුම්බා කියලා ගැහුවා ඇඟිල්ල ඇරෙන්නේ කෙලින්ම ගීතාවලට. අයියෝ 150ක් තියෙනවානේ. දැන් පොඩකින් සමහරු ගීතාවලිය විතරක් නෙවෙයි හිතෝපදේශක කියවනවා. ඇයි දන්නවද? 31ක් තියෙනවානේ. එතකොට අර මාසේ ඒ දිනයට අනුව පරිච්ඡේදය කියනවා. දැන් අද 3 වෙනිදානේ. එතකොට 3 වෙනි පරිච්ඡේදය කියවනවා. එතකොට 31 වෙනකම්ම තියෙනවානේ. හදිසියවත් ඒ මාසේ 30න් ඉවර වුණා නම් 30 වෙනිදා එයා පරිච්ඡේද 2ක් කියවනවා. වව් 30යි 31යි. පෙබරවාරි මාසේ එයා අමතරව පරිච්ඡේද 3ක් කියවනවා. ඇයි 29න් ඉවර වුණා 30 31 තියෙනවා. 28න් සාමාන්‍යයෙන් ඉවර වෙන්නේ. 29 30 31 දැන් ඒ හිතෝපදේශ පොතේනේ හලෝ මේක තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු පරණ කිවිසුමට යයිද? ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඕක කාටද? අර සරල සාමාන්‍ය එදිනෙදා අහිංසක කිතුණුවාට වෙනදී. දැන් ඊට පොඩ්ඩක් ඉහළින් ඉන්නවා පොඩ්ඩක් අර දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙච්ච අර ගොඩක් වර්ධනය වෙලා නැහැ. නමුත් අර පරණ ක්‍රිස්තියානිකාරයා බයිබලේ පද කොහෙද තියෙන්නේ කියලා දන්නවා. අර බයිබලේ සාමාන්‍යයෙන් පල්ලිවලට ගිහිල්ලා අපි සමහර පල්ලිවලට මං ගිහිල්ලා දේශනා කරනකොට මම බයිබල් පදේ කියවලා මම පෙරලන්න කලින් අන්න කියවන්න පටන් ගන්නවා ඒගොල්ලෝ. ඒ වගේ ඉන්නවා මාර විදියට බයිබලේ දන්න ඒ වගේ මිනිස්සු ඉන්නවානේ. ඒගොල්ලෝ ආත්මිකයිනේ යම් දුරකට. ඉතින් ඒගොල්ලෝ මේක දැක්කනම් හරි. එතකොට මෙතන මොනවද කියන්නේ? එහෙම නෙවෙයි මෙතන කියලා තියෙන්නේ. අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. ඊට පස්සේ කියනවා ප්‍රඥාවන්තයෙක්යි අඥානයා තමා නොසිතන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර දීපන්න. ඒ කියන්නේ කවුරු හරි මෝඩයෙක් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්න ගත්තොත්
මම පොඩ්ඩක් ඉන්න කියලා ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහනවා ස්වාමිනේ මේ හාදයට උත්තර දෙන්න දෙපාද? එතකොට දෙවියන් වහන්සේ කිව්වනම් හිතෝපදේශ 26 4 කියලා දෙන්න එපා. 5 කියලා කිව්වම දෙන්න. ඒ කියන්නේ ඒ අයගේ தත්ත්වයට අනුව ඒ වෙලාවට ආත්මයන්න් වහන්සේ මේ පදයේද කියලා පෙන්නයි. නියමයිනේ ඒ වගේ අය ඉන්නවා. ඒ කියන්නේ පටහැනි නෙවෙයිලු. සමහර අයට දෙන්න හොඳ නෑනේ පාස්ටර් උත්තර. සමහර අයට නම් දෙන්න ඕනේ. සමහර අයට මොකටද අපි උත්තර දීලා අපිත් නිකන් මූණ කඩා ගන්න. ඒ වගේ ඉතින් ඒක වෙන්නේ නැති කියලා ඒගොල්ලෝ ඒ මට්ටමේ ඉන්නවා. කියන්නේ ආත්මයන්න් වහන්සේගෙන් විමසලා උත්තර දෙනවද නැද්ද කියන ස්ථාවරයේ ඉන්න අය. දැන් මම ඔබගෙන් අහන්නේ ඒ ස්ථාවරය වැරදිද? මම කියන්නේ නෑ කියලා. ඒක හරි. මොකද ඇත්ත සමහර අයට උත්තර දෙන්න හොඳ නෑ. සමහර අයට උත්තර දෙන්න ඕනේ. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ අපිත් සමග ඉන්නවා, අපි තුල ඉන්නවා, අපිව මඟ පෙන්වනවා. ඒ නිසා මේ වගේ අය ඔබ බලන් ඉන්නවා නම් ඉතින් අද පාඩම ඉගෙනගෙන ඉවර වෙලා ඔයගොල්ලෝ හිතන්න එපා එහෙම කරන එක වැරදි. නැත්තම් එහෙම දේශනා කරන එකත් වැරදි කියලා. මොකද මම දේශනාත් අහලා තියෙනවා. මේ ආකාරව දේවගතිවරු දේශනා කරනවත් මම අහලා තියෙනවා. ඒ හින්දා ඒක වැරදි කියලා ඔයගොල්ලෝ හිතන්න එපා. ඒකත් හරි. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා. ඒක තමයි මම අද කතා කරන්න ආවේ. ඉතින් ඒකට ඊළඟ පියවරට යමු. ඊළඟ පියවර මොනවද දන්නවද? හොඳ ආත්මිකව දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙලා ඉන්න අය. ඒගොල්ලෝ එක්කෝ ඇදහිලිවන්තයින් හැටියට ඉන්න පුළුවන්. එතකොට සභාවේ නායකයන් හැටියට ඉන්න පුළුවන්. වැඩි මහල්ලන් හැටියට ඉන්න පුළුවන්. ඇයි? දේවදාසයෝ හැටියටත් ඉන්න පුළුවන්. වෙනස ඒගොල්ලෝ බයිබල් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ හොමිලෙටික්ස්, හර්මනියුටික්ස්, ග්‍රීක්, හීබ්‍රු, බයිබල් ස්ටඩි මෙතඩ්ස් අනම්මනම් මොනවද දන්නේ නැහැ. එතකොට ඒ වගේ අය අද සමාජයේ නැද්ද? එහෙම නැත්නම් ඒ අය තුලින් ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ නැද්ද? ඒ අයට දෙවියන් වහන්සේගේ වචනය තේරුම් කරලා දෙවියන් වහන්සේ දෙන්නේ නැද්ද? දෙනවා. හොඳට අහගන්න. නිකම් මේ අපි බයිබල් ස්කූල් ගියා කියලා, අපි මේ ඩිග්‍රී ගහගත්තා කියලා බයිබල් ස්කූල් නොගිය අයව අපි පහත් ලෙස හිතන්න නරකයි. මොකද ඒ අයගෙන් දෙවියන් වහන්සේගේ එළිදරව් ලබාගෙන අවංකව සේවය කරන බොහෝ අය ඉන්නවා. ඇයි ඉතින් බයිබල් ස්කූල් ගිහිල්ලා ඩිග්‍රී ගහගෙන පිස්සු කෙලිනේ උන් ඉන්නකොට එහෙම ඩිග්‍රී නැතුව දෙවියන් වහන්සේ විසින් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ඉන්න බැරිද? අම්මෝ ලෝකේ අනන්ත අප්‍රමාණ ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඒ අයට මේ ගැන විවිධාකාර අර්ථකථන ලැබෙනවා. ඒ වයින් බොහොමයක් ශුද්ධාත්මයන් වහන්සේ විසින්ම ලැබෙන ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් හරි, ඒවත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. දැන් ඊළඟ කොටසට යන්. ඒක තමයි අර අනිත් සෙට් එක. කවුද අර බයිබල් ස්කූල් ගිහිල්ලා අම්මෝ එයාට හොමිලෙටික්ස් දන්නවා, හර්මනියුටික්ස් දන්නවා, බයිබල් ස්ටඩි මෙතඩ්ස් දන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ පදේ දැක්කම ඒගොල්ලෝ දන්නවා වාව් මේක විස්ඩම් ලිටරචර්. විස්ඩම් ලිටරචර් යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ, එතකොට දේශනාකාරයා, සාලමෝන්ගේ ගීතිකා. ඔය පොත් පහනේ විස්ඩම් ලිටරචර්. එතකොට ඒවා අපි තේරුම් ගන්නේ කොහොමද? හර්මනියුටිකල් ප්‍රින්සිපල්ස් ඒකට දාලා ඒවා ගවේෂණ කරන්නේ කොහොමද? එක්සජීසිස් අනම් මනන් දාලා අර්ථකථන අරගෙන වර්ඩ් ස්ටඩි දාලා හීබ්‍රු වර්ඩ් ස්ටඩි ස්ට්‍රොංග්ස් කොන්කොඩන්ස් අනම් මනන් ඔක්කොම දාලා ගවේෂණ කරලා උගන්වන අයත් ඉන්නවා. දැන් අපි මොනවද කරන්න යන්නේ? දැන් අපි බලන්න යන්නේ සුරේෂ් මොනවද මේ උගන්වන්න යන්නේ කියලා. ඉතින් මම උගන්වනකොට මේ ඔක්කොම මම පාවිච්චි කරන අනිත් අයගේ දේශනාත් අහලා ගවේෂණත් කරලා බයිබල් ස්ටඩි මෙතඩ්ස් උත් බලලා ඔක්කොම කරලා මේකට උත්තරයක් දෙන්න අපි උත්සාහ කරමු. මොකද අපිට වැදගත් පදයක් නේ මේක, පද දෙකක් නේ මේක. එතකොට කවුද මෝඩයා, මොකද්ද මෝඩකම, ඒ ඔක්කොම අපි බලලා ඒකට තමයි අද අපි ඉතින් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉස්සල්ලා බලමු මෙතන සම්බන්ධ වෙලා ඉන්න 5 දෙනෙක් ගැන. මේ පද දෙකට 5 දෙනෙක් සම්බන්ධයි. පළවෙනිම එක්කෙනා තමයි අපේ දෙවියන් වහන්සේ. මොකද මේක දෙවියන් වහන්සේගේ වචනයනේ, හිතෝපදේශ පොතේනේ අපිට තියෙන්නේ මේක. දෙවියන් වහන්සේනේ මේක කියන්නේ. එතකොට කියන දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණය මොකද්ද කියලා අපි බලන්නත් එපා. උන්වහන්සේ මොන අදහසෙන් ඕක කියනවද කියන එක අපි දැනගන්න ඕනේ. ඔන්න පළවෙනි එක. අනික දැන් මෙතන මෝඩයෙක් ගැනත් කතා කරනවා. ඒ කියන්නේ මෝඩයා කියලා අපි කියන්නේ ඍණාත්මක චරිතයක් නේ.
එතකොට එවැනි ඍණාත්මක චරිත ලෝකෙ බිහි වෙන්නයි අද ඉඳයි හේතුව ඇත්තටම යක්ෂයානේ. ඒ නිසා මෙතන වක්‍රව හෝ යක්ෂයාත් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මේක දිගින් දිගට ඉගෙනගෙන යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට පළවෙනි එක දෙවියන් වහන්සේ ඉන්නවා, ඊගාවට යක්ෂයා ඉන්නවා. තුන්වෙනුව මේක ලියන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරපු පුද්ගලයාව අපි සැලකිල්ලට ගන්නත් ඕනේ. සාලමෝන් රජතුමා. දැන් හිතෝපදේශ පොත සම්පූර්ණයෙන්ම ලිව්වේ සාලමෝන් රජතුමා නෙවෙයි. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ 31 වෙනි පදේ පරිච්ඡේදය ඒක අම්මා කෙනෙක් කතා කරන්නේ. ලෙමුවෙල්ගේ අම්මා තමයි ඒ ඔක්කොම උගන්වන්නේ. 31 වෙනි පරිච්ඡේදය. ඉතින් හැබැයි බහුතරයක් හිතෝපදේශ පොත කියලා අපි පොදුවෙන් ගත්තා නම් ඒකේ බහුතරයක්ම ලියලා තියෙන්නේ අපේ සාලමෝන් රජතුමා නිසා එයාවත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඇයි? එයා තමයි ලෝකේ හිටපු ප්‍රඥාවන්තම කෙනා. එයාට කලින් හෝ එයාට පස්සේ එයාට වඩා ප්‍රඥාවන්තයෙක් නැහැ. ඒ නිසා එයා ගැන බලන්න ඕනේ. ඊගාවට ඔය පදේ අන්තර්ගත වෙලා ඉන්න මෝඩයා ගැනත් අපි බලන්න ඉපේ. දැන් එයානේ ගොඩක් වැදගත්. එයා ගැනනේ මෙතන කතා කරන්නේ. එයාට උත්තර දෙනවද නැද්ද කියන එකනේ මෙතන කතන්දරේ. පස්වෙනි එක තමයි අපි. කවුද? ඔකට උත්තර දෙන්න යන්නේ කියලා. එක්ක උත්තර දෙන්න නැත්තම් නොදෙන්න යන්නේ කෙනා කවුද? අපි. ඒක ඔබ වෙන්න පුළුවන්, මං වෙන්න පුළුවන්, අපි වෙන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ, යක්ෂයා, සාලමෝන් රජතුමා, මෝඩයා සහ අපි. මේ පස් දෙනාවත් අපි හිතේ තියාගෙන තමයි මේ පද දෙක අපි බලන්න ඕනේ. මොනවද ඇත්තට දෙවියන් වහන්සේ මෙතන කියන්න හදන්නේ කියලා. හරි. දැන් අපි යම් පදයට. පද දෙකට යම්. අපි පද දෙකේම දකින පොදු පුද්ගලයා තමයි මෝඩයා. එතකොට මෙතන කියලා තියෙන්නේ මොනවද? ඔහුගේ මෝඩකමේ හැටියට අඥානයා කියලා තියෙනවා. අඥානයා සහ මෝඩකම. එතකොට දැන් අඥානයා කියනකොට දැන් මම ඔයගලන්ට හෙබ්‍රෙව් වචන එකක්වත් කියලා දෙන්න යන්නේ නැහැ. අද අපි අලුත් ගිවිසුමට පස්සේ අපි යන්න යනවා එක පදයකට. එතන ඇරමික් වචනයක් එන්න යනවා. ඒක ඉතින් සිංහල බයිබලේ දාලාම තියෙන නිසා මම කියලා දී. නමුත් පරණ ගිවිසුමේ උත්පත්ති ඉඳන් මලාකේ දක්වා අපි කියවගෙන යනකොට මෝඩයා එහෙම නැත්නම් අඥානයා කියන වචනය පිටින් පිට එනවනේ. ඒ එන අවස්ථාවන් වල පාවිච්චි කරන්නේ එකම වචනය නෙවෙයි. දැන් සිංහලෙන් අපි මෝඩයා කියලා කියනවා. අඥානයා කියලා කියනවා. දෙකම එක්කෙනානේ. තව මොනවද මෝඩයාට කියන තව වචන තියෙනවද ඔයගොල්ලෝ දන්නේ? දැන් අපි සමහරලාට අපි සරල සිංහලෙන් බූරුවා හරක ගොනාමි හරක කියලා එහෙම කියනවා. නමුත් ඒ මෝඩයෝ නෙවෙයි උන් සත්තු. නමුත් අදහස ඒකයි. ඒ අදහස නොමැතුව මෝඩයා කියන ඒ වචනයම අදහස් වෙන සිංහල පද පොඩ්ඩක් කියන්න මට. මෝඩයා, අඥානයා, අනුවනක්කාරයා වෙන මගේ ගෑණි මගේ මිනිහා කියලා ඔයගොල්ලෝ කියන්න එපා. අනේ ඒක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මම කියන්නේ මේ වචන. ඉතින් ඒ වගේ තියෙනවනේ වචන. ඒ වගේ හෙබ්‍රෙව් භාෂාවෙනුත් වචන කිහිපයක් තියෙනවානේ. ඉතින් ඒ වගේ විවිධ ස්ථානවල විවිධ වචන පාවිච්චි වෙනවා මෝඩයා ගැන. දැන් මෙතන අපි කතා කරන අපේ මෝඩයා ගැන බලමු. නමුත් හතරවෙනි පදය අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. දැන් සමහර බයිබල් ගවේෂකවරු කියන්නේ මොනවද දන්නවද? දැන් ඔයගොල්ලෝ බයිබල් කමෙන්ටරිස් එහෙම බැලුවා නම් තියෙනවානේ මැතිව් හෙන්රිස් කමෙන්ටරි තියෙනවා, බාක්ලේස් කමෙන්ටරි තියෙනවා, හෝගාල බයිබල් කමෙන්ටරිස් තියෙනවා. ඉතින් ඒවායේ ඉන්න විශේෂ බයිබල් විශාරදවරු විවිධ මත දරනවා. ඒවායින් පොදු මතයක් තමයි ඒ මෝඩයාට බලන්ඩලු ඒ මෝඩයාට උත්තර දිය යුතු ප්‍රශ්නයක්ද මෝඩයා ඉදිරිපත් කරන්නේ. එහෙමනම් උත්තර දෙන්නලු. එහෙම ඒ ප්‍රශ්නේ වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි නම් උත්තරේ නොදෙන්නලු. එහෙම කියනවා. ඒක නිවැරදි. ඒක වැරදි කියලා මම කියන්නේ නැහැ. නිවැරදි. මම පොඩ්ඩක් ඒකට එහා එනුත් පොඩ්ඩක් ඔයගොල්ලෝම එක්ක කරගෙන යන්නයි හදන්නේ. එතකොට අපි දැන් මෙතන මෝඩයා කියලා මෙතන හතරවෙනි පදේ බලනකොට මේ පුද්ගලයාට මොනවද කියන්නේ? උත්තර දීපන් කියනවද දෙන්න එපා කියන දැන් මේ පදේ අපි හොඳට බලමුකෝ.
නුමුත් අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. හොඳට අහගන්න 4 වෙනි පදේ කියලා තියෙන්නේ උත්තර නොදෙන්න කියන එක නෙවෙයි. අරයාගේ මෝඩකමේ හැටියට උත්තර නොදෙන්න. ඒ කියන්නේ උත්තර දෙන්න. දැන් ඒකයි මෙතන පටහැනිත්වයක් නෑ මෙතන. 4ත් කියන්නේ උත්තර දෙන්න. 5ත් කියන්නේ උත්තර දෙන්න. නමුත් 4 කියන්නේ මොනවද දන්නවද? එයාගේ මෝඩකමට හරියන්න උත්තර දෙන්න එපා. ඒ කියන්නේ වෙන විදියකින් දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කිව්වනම් මේ ප්‍රශ්නෙට උත්තරේ සිංහලෙන් දෙන්න එපා කියලා උත්තරේ දෙන්න එපා නෙවෙයි. උත්තරේ දෙන්න හැබැයි එක්ක දෙමළෙන් නැත්තම් ඉංග්‍රීසියෙන් නැත්තම් මේ මොකක් හරි මේ ක්‍රමයකින් උත්තරේ දෙන්න. නමුත් සිංහලෙන් දෙන්න එපා. ඒ වගේ ඒ මෝඩයාගේ මෝඩකමේ විදිහට උත්තර දෙන්න එපා. දැන් එහෙම කියලා ඊළඟ පදේ කියනවා නම් මෝඩයාගේ මෝඩකමට ආර්යයන්ට උත්තර දෙන්න කියලා අපි බලන්න ඕනේ 4 වෙනි පදේ ඇයි එහෙම කරන්න එපා කියලා කියන්නේ කියලා. ඔන්න පැහැදිලිවම කියලා තියෙනවා නුඹත් අඥානයට සමාන නොවන පිණිස. අන්න උත්තරය ආවා. අඥානයට සමාන නොවන පිණිස. දැන් මෙතන මම ඔයගොල්ලන්ගෙන් අහන්න කැමති කවුද අඥානය? කවුද මෝඩයා? දැන් මෝඩයා කියන වචනේ පොඩ්ඩක් සැරයිනේ අපිට ආස නැහැනේ. මම නම් පොඩි කාලේ ඉඳන් ඕනම මිනිස්සුන්ගෙන් අහලා දෙන මෝඩයා කියලා තමයි කතා කරන්නේ මිනිස්සු මට. දැනුත් මට සමහරවිට මෝඩයා කියලා බනිනවා. ඉතින් ඒක ඉතින් අපිට හුරුයි. රිදෙන්නේ නැහැ. දැන් ඔබ මට පැල මෝඩයා යන්න කිව්වනම් මම රිදෙන්න හා කියලා මම යනවා යන්න. ඇයි ඒක නිකන් අර මට පළ මෝඩයා යන්න කියලා කියනවා සමානයි පළ බාබු යන්න. අර මට මෝඩයා කියන එක බාබු වගේම වෙලා. ඇයි අපේ ගමේ මෝඩයා ක්‍රිකට් ගහනකොට මෝඩයා, පිට්ටු ගහනකොට මෝඩයා, ගෙදර ඇවිල්ලා අම්මගෙන් ගුටි කන්නකොට මෝඩයා. ලකුණක් දෙකක් අඩුවෙන් ගත්තත් මෝඩයා. ලකුණක් දෙකක් වැඩියෙන් ගත්තත් මෝඩයා. ඔය වැඩි ගන්න බැරිද උඹට මෝඩයෝ? ඉතින් ඔක හැමතැනම අහලා දැනුත් ඉතින් මිනිස්සු මෝඩයා කියලා YouTube එකේ බනිනවා. Facebook එකේ බනිනවා. මට කෝල් කරලත් බනිනවා. හා කියලා මම පාඩුවේ ඉන්නවා. අර මට මෝඩයා කියලා කියන්නේ අර මීහරකගේ ඇඟේ වැස්ස වහිනවා වගේ. මීහරකට වැස්ස වහිනකොට දැකලා තියෙනවද? ගානක් නැතුව ඉන්න උට නිකන් වහින්නේ නැහැ වගේ. ඒ වගේ ඔයගොල්ලෝ මට මෝඩයා කියලා බැනලා මට නිකන් ඔයගොල්ලෝ බැන්නේ නැහැ වගේ. හේතුව මොනවද දන්නවද? ඔයගොල්ලෝ ඇත්ත නෙන්නම් කියන්නේ. මං ඇත්තටම මෝඩයෙක් නෙවෙයි. හේ පාස්ටර් ඔයා ගැන එහෙම කියන්න එපා. ඉතින් ඇත්තනේ කිරිකොකා මං කියන්නේ. දැන් බලමු අපි කොහොමද මෝඩයෝ? මෝඩයෝ කියන වචනේ ඔයගලන්ට ආස නැත්නම් අඥානය කියන එකම තමයි. නමුත් අඥානය කියලා කියමු. දැන් බලන්න අපිට නුවණ තියනවා. අද ලෝකේ උගතා කියලා හිතන්නේ කාවද? එයා ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන ලියන්න කියවන්න දැනගෙන එයා විභාග සමත් වෙලා උපාධිධාරියෙක් හැටියට හෝ හොඳ සමාජයේ ඉහළ තත්ත්වයක අධ්‍යාපනයේ ඉන්න එවැනි අයට තමයි උගතා කියලා කියන්නේ. මම ඒක 150යි විශ්වාස කරන්නේ. ඇයි දන්නවද? තව 100 ඉතුරු 150 මම දානවා අර ඉස්කෝලේ ගිහින් නැති කියවන්න ලියන්න දන්නේ නැති උපාධි ගත්තේ නැති අයට. ඒගොල්ලෝ නූගත් නෙවෙයි. ඒගොල්ලොත් උගත් වෙන ශාස්ත්‍රයක. දැන් ඉස්කෝලේ ගිහින් ලියන්න කියවන්න දන්නේ නැති ඩ්‍රයිවර්ලා මන් දන්නවා. නියමයට වාහන එලවනවා ඒගොල්ලෝ. මැකැනික්ලා මන් දන්නවා. නියමයට මැකැනික් වැඩ කරනවා. ගොවියන් මන් දන්නවා. මාගේ දෙයනේ අපේ සුදුහුම්පල ගොවිය ඉස්සර දැන් ඉතින් සුදුහුම්පල ටවුමක් වගේ වෙලා. ඉස්සර ගොවියන් හිටියා හොගල්. ඒගොල්ලෝගේ බොහෝ අයට සිංහල අකුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මෝඩද? නූගත්ද නෑ ඒගොල්ලෝ උගත්. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රයේ කලාකරුවන් බොහොමයක් ඉන්නවා. එතකොට බොහෝ අය ඉන්නවා. ඇයි? ඔයගොල්ලෝ දන්නවද? ලියන්න කියවන්න බැරි දේවදාසයෝ කී දෙනෙක් අද ලෝකේ ඉන්නවද කියලා. හොඳට දෙවියන් වහන්සේ පාවිච්චි කරන බොහෝ අය ඉන්නවා. ඒතර ඔයගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ නූගත් කියලාද? නිකන් ඔය ඔව් පොඩ්ඩක් ඉන්න ඉස්කෝලේ යන්නේවා එතකොට උපාධි ගන්නේවා ඒවා ඔක්කොම වැදගත් ඒවා උගත් ඒවා ඔක්කොම මම පිළිගන්නවා. හැබැයි අනිත් පැත්තේ ඕවා නැති අයව නූගත් කියලා නිකන් දාන්න බෑ. ඒ ශාස්ත්‍රවල ඒගොල්ලෝ උගත්.
දැන් එන්ජිනේරු මහත්තයෙක් වෛද්‍යමය පැත්තෙන් නූගත්. වෛද්‍යවරයෙක් එන්ජිනේරු පැත්තෙන් නූගත්. ඒ දෙන්නම උසාවියට ගියාම නූගත්. දොස්තර මහත්තයත් පෙරකදෝරු මහත්තයට සැරෙන්ඩර් වෙන්න ඕනේ. අපේ එන්ජිනේර් මහත්තයත් පෙරකදෝරු මහත්තයට සැරෙන්ඩර් වෙන්න ඕනේ. පෙරකදෝරු මහත්තයට සනීප නැති වුණාම එයා යන්නේ විනිශ්චයකාරතුමා ගාවට නෙවෙයි, එයා යන්නේ දොස්තර මහත්තයා ගාවට. ඒ නිසා තමන්ගේ ශේස්ත්‍රවල තමන් උගත් වුණාට අන් ශේස්ත්‍රවල ඒ අය නුගත්. එහෙම බලන්න ගියොත් මේ සුරේෂ් රාමචන්ද්‍රන් කියන එක උගත් කියලා කියන්න පුළුවන් පොඩි දේවල් වල විතරයි. දැන් බයිබලෙන් සමහර කියවනම් මෙයා බයිබල් මට කියනවා බයිබල් විශාරද කියලා. මම කියන මොන පිස්සුද අහන්න බයිබලෙන් මන් දන්නේ මෙච්චරයි. නෑ පාස්ටර් එහෙම කියන්න එපා. ඒක ඔයාගේ නිහතමානිකම නෙවෙයි හලෝ, ඒක තමයි ඇත්තකම. ඇත්තට මට මෙච්චරයි දන්නේ. එතකොට නෑ ඉතින් ඔයාගෙන් අපි ඉගෙන ගන්න. එහෙනම් ඔයගොල්ලෝ ඒකෙත් මෙච්චරයි ඔයගොල්ලෝ දන්නේ. එහෙමද? එතකොට අපි මොකෙන්වත් මම මොකේවත් විශාරදය නෙවෙයි, මම මොකේවත් උගතෙක් නෙවෙයි. හරි බයිබලෙන් අපි කියමුකෝ මට යමක් කමක් දන්නවා කියලා. එතකොට කුෂිකර්මය ගත්තොත් මට මොනවත් ඒ ගැන දන්නේ නැහනේ. එතකොට ගොඩනැගිලි කලාව බිල්ඩින් හදන්න මට මොනවත් දන්නේ නැහනේ. එතකොට දැන් අපි මේ දේවකව ගත්තොත් මේ බිල්ඩිමට මිෂන් හවුස් එකේ උඩ දේවකයි අර කැමරා පිටිපස්සේ ඉන්න සංදීපයි තමා මේක මොනවාද මේ එළවලු කොටුවක්ම කරානේ ඔයගොල්ලෝ. මේ ග්‍රීන් හවුස් කරා මොනවද වැව්වේ ඔයගොල්ලෝ? තක්කාලි බණ්ඩක්කා තව කියන්න. මිෂන් හවුස් එකේ වහල උඩ තක්කාලි බණ්ඩක්කා තව මොනවද තව මඤ්ඤොක්කා තිබ්බා මන් දැක්කා. අර හෙන මිරිස් අර මේ මිනිස්සයා මේගොල්ලෝ මේ සීලිම උඩ සීලිමනේ මොකක්ද ස්ලැබ් එක උඩ එළවලු කොටුවක්ම දැම්මනේ. මට පුළුවන් දීක. මට දන්නවද ඒක කරන්න? දන්නෙත් නෑ, කරලත් නෑ, කරන අදහසකුත් නෑ. එතකොට ඒ ශේස්ත්‍රයේ මම මෝඩෙක්. එච්චරයි. එතකොට මට වැඩිය දේවක නුවණ තියෙන එක්කෙනෙක්. ඒ නිසා අපි පිළිගන්න ඕනේ. නිකන් මේ හිතන්න එපා. මේ අපිට සමහරලාට මේක බලන සමහර හොඳ උගත් අය වෙන්න පුළුවන්. ඔව් ඔබගේ ශාස්ත්‍රයේ ඔබ උගත්. එච්චරයි. එතකොට මෙච්චරයි අපි දන්නේ. දන්නේ නැති දේවල් අද ලෝකෙ මෙච්චර තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම මෝඩයෝ තමයි යම් විදිහකින් අපිට කියා ගන්න කැමති නැති වුණාට. ඒ නිසායි මම බය නැතුව කියන්නේ මිනිසුන්ට මට මෝඩයා කියන්න. මොකද ඔයගොල්ලෝ ඇත්තනේ කියන්නේ. ඉතින් ඇත්ත කියනකොට රිදුනට මොනවා කරන්නද? ඒක ඉතින් මම ගණන් ගන්නේ නැහැ. එතකොට දැන් අපි බලමු මෙතන 4 වෙනි පදේ එන මෝඩයයි 5 වෙනි පදේ එන මෝඩයයි කවුද? එකම වගේ මිනිස්සුද නැත්නම් වෙන මිනිස්සුද? මොකද එකම වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඔයගොල්ලෝ හිතුවා නම් එහෙම පාස්ටර් සුරේෂ් කියනවා නම් 4 වෙනි පදේ මෝඩයා වෙනයි 5 වෙනි පදේ මෝඩයා වෙනයි කියලා. අතන වෙන වචනයක් මෙතන වෙන වචනයක් ඇති හීබ්‍රු වල. නෑ. එකම වචනේ තමයි තියෙන්නේ. නමුත් අපි වෙන විදියකින් තමයි හොයන්න ඕනේ උතන වෙනසක් තියනවාද කියලා. ඒකේ පළවෙනි දේ තමයි මම පෙන්නන්නේ අර 4 වෙනි පදේ ඉන්න මෝඩයා වගේ අපි වෙන්න එපාලු. ඒ හින්දලු උගේ අඥානකමට අනුව උත්තර දෙන්න එපා කියන. උගේ මෝඩකමට අනුව උත්තර දෙන්න එපා කියන. බලන්න 4 වෙනි පදේ ආයේ නුඹත් අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. ඒ කියන්නේ මේක ලියන අපේ දෙවියන් වහන්සේ සාලමොන් තුමා තුලින් අපිට කියනවා අර මෝඩයා වගේ උඹ වෙන්න එපා. එතකොට ඒ මෝඩයා වගේ උඹ වෙන්න එපා කියලා දෙවියන් වහන්සේ දකින්නේ මොන වගේ අයවද කියලා අපි දැන් ගවේෂණය කරලා බලන්න ඕනේ. දැන් බලන්න සුරේෂ් කියන්නේ කුෂිකර්ම පැත්තෙන් මෝඩෙක්නේ. එතකොට දෙවියන් වහන්සේ දේවකට කියයිද දේවක කුෂිකර්මය ගැන මෝඩ ප්‍රශ්නයක් සුරේෂ් අහනකොට උඹත් ඌ වගේ මෝඩෙක් නොවෙන පිණිස උත්තර දෙන්න යන්න එපා කියලා. දැනස් කියයිද එහෙම? මොකද එහෙම කියනවා නම් දෙවියන් වහන්සේට ආස නැති චරිතයක් වෙන්න ඕනේ මේ සුරේෂ්. ඌ වගේ නම් උඹ වෙන්න එපා දේවක. උත්තර දෙන්න යන්න එපා උගේ ලෙවල් එකට.
මට ආස නැහැ ඌගේ ලෙවල් එක. උඹ ඌගේ තත්ත්වයට බහින්න එපා. එතකොට මෙතන වෙන කතාවක් කියන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අප්‍රිය කරන ඌ වගේ මගේ කවුරුත් වෙන්න හොඳ නැහැ කියලා දෙවියන් වහන්සේ හිතන මෝඩයෝ කවුද ඉන්නවා. ඒ උන් කවුද කියලා අපි හොයලා බලන්න ඕනේ. එතකොට අපි යන්න ඕනේ අලුත් ගිවිසුමට මේ ගැන මොකක් හරි එකක් තියනවාද කියලා බලන්න. පොඩ්ඩක් අපි යන් මතෙව් 5:22ට. මතෙව් 5 යේසුස් වහන්සේ අරමික් වලින් තමයි කතා කරන්න පටන් ගන්නෙ. පස්සේ 6 වෙනි පරිච්ඡේදයේ මැද හරියකට යනකොට උන්වහන්සේ ග්‍රීක වලින් කතා කරන්න පටන් ගන්නවා. මොකද ගොඩක් පිට රට වැසියන් එනවා. ඒක මතෙව් 4 අවසාන පදයේ කියලා තියෙනවා. කොහෙන්ද ඒගොල්ලෝ ආවේ කියලා. දෙකපොලිස් වලින් ආවා, සිරියාවෙන් ආවා. ඒ වගේ අර පිට රට කට්ටිය ඇරමික් භාෂාව දන්නේ නැති කට්ටිය ආපු නිසා යේසුස් වහන්සේ පස්සේ 6 වෙනි පරිච්ඡේදයේ මැද හරියේ ඉඳන් ග්‍රීක වලින් කතා කරේ. නමුත් මෙතනදී තාම ගෝලයෝයි අර එහෙන් ආපු සෙනඟයි විතරයි ඉන්නේ. එතකොට තාම ඇරමික් භාෂාවෙන් තමයි උන්වහන්සේ කතා කරන්නේ. එතකොට මතෙව් 5:22 උන්වහන්සේ කියනවා තමාගේ සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රාඛායයි කියන කවරෙක් නමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්නට සුදුස්සෙක් වන්නේය. තෝ ජඩයායයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය කියලා. මං සිංහලෙන් බලනකොට හොඳ දේකුයි එච්චර හොඳ නැති දේකුයි දකිනවා මේ පදේ. පරිවර්තනේ. දෙමළෙන් නැති හොඳ දෙයක් මම දකිනවා අර රඛා කියන වචනේ ලියලා තියෙනවා. හොඳ නැති එක මොනවද දන්නවද? ඔතන 3ක් කියලා තියෙනවානේ. 3 වෙනි කොටසට තමයි අර රඛා කියලා එන්න ඕනේ. රඛා කියලා එන්න ඕන තැන මේගොල්ලෝ මෝඩයා කියලා දාලා තියෙන හරි. නමුත් අර රඛා කියලා ඇත්තට යේසුස් කියපු තැන ජඩයා කියලා දාලා තියෙනවා. ඒක අවුලක් නෑ. ඒක නිකන් ඒකට අපි කියනවා translational linguistical errors කියලා. ඒවා ඉතින් වැඩි ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙනම් මොකද එහෙනම් මේ අනුවාදය හරි නැද්ද? එහෙනම් මේක වැරදිද? නෑ. එහෙම නෙවෙයි. පොඩි ජිල්ප්‍රීස් ඒවා අපි ගණන් ගන්න හොඳ නෑ. එතකොට මේ ඔය රාඛා කියලා මේකේ ලියලා තියෙනවානේ. ඒ ඇත්තට රඛා කියලා ඇරමික් භාෂාවෙන් එන වචනයක්. ඇරමික් අරබික් නෙවෙයි. අර මැද පෙරදිග කතා කරන්නේ ඒක නෙවෙයි. ඇරමික් භාෂාවෙන්. දැන් ඔය භාෂාවට සමාන වූ හෙබ්‍රෙව් වචනයක් තියෙන්න බෑ. ඒ වචන මම කියලා දෙන්න යන්නේ නැහැ. මේක හෙබ්‍රෙව් පාඩමක් නෙවෙයිනේ. නමුත් ඒ වචන එන එක පදයක් මම ඔයගලන්ට පෙන්නන්න යනවා. ඒක තියෙන ගීතාවලියේ. ගීතාවලිය තියෙන්නේ. ගීතාවලිය කීයක් තියෙනවද? 100? 150? නෑ. ඇත්තට තියෙන්නේ 149යි. ඇත්තට තියෙන්නේ 149යි. එක ගීතාවලියක් එහෙන් පිටින්ම ආපහු ලියලා තියෙනවා. පොඩ්ඩක් හරවලා බලන්න ගීතාවලිය 14. ගීතාවලිය 14 බලන්න. ඔන්න ලියලා තියෙනවා දෙවි කෙනෙක් නැතයි අඥානයා දෙවි කෙනෙක් නැතයි සිතින් කීය. ඊට පස්සේ ඔයගොල්ලෝ පද 7ම බලාගෙන යන්න පුළුවන්. දැන් එහෙම යන්න 53ට 53 ගීතාවලිය 14ම තමයි ආපහු 53 තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ කියන්න බලන්න නෑ ගීතාවලිය 14 පද 7ක් තියෙනවා. ගීතාවලිය 53 පද 6ක් තියෙනවා කියලා. පොඩ්ඩක් කියවලා බලන්නකෝ. එතකොට තේරෙයි ඔක්කොම තියෙනවා කියලා. පද වෙනස් කරේ පස්සේනේ. ඔන්න 53. අඥානයා දෙවි කෙනෙක් නැතයි තමාගේ සිත තුළ කියාගත්තේය. එතකොට දැන් අපේ කතන්දරයට එමු අපි. ඔය ගීතාවලිය අපි ගවේෂණය කර ඉන්න ඕනේ. එතකොට මේ කලින් දැනගෙන හිටියද ඔයගොල්ලෝ මේ 14යි 53යි එකයි කියලා දැනගෙන හිටියද? දේවක දැනගෙන හිටියද? නෑ. ඔයා හරි සමහරු දන්නවා සමහරු දන්නේ එතකොට මේ සබ්ජෙක්ට් එකේ මේ දෙන්න මෝඩයෝ නෙවෙයි අරයා මෝඩයා හැටියට හිටියා. දැන් මෝඩයා නෙවෙයි එච්චරයි. නේ දැන් මෝඩයා දැන් දන්නවනේ 14යි 53යි එකම පරිච්ඡේදවල දැන් ඔයගොල්ලෝ කවුරුහරි කියනවලු හොස දැනගෙන හිටියේ නේද? බලන්නකෝ මම මෝඩෙක් වගේ හිටියානේ කියලා. දැන් ඉඳන් මෝඩයා නෙවෙයි දැන් දන්නවනේ. නේ ඒ වගේ තව කොච්චර මෝඩ දේවල් ඇතිද බයිබලේ නේද? අපි දන්නේ නැතිව අපිව මෝඩයෝ කරන දේවල් කොච්චර ඇතිද නේ? හරි. දැන් මම ඔයගලන්ට අහන්න යන ප්‍රශ්නේ මේකයි. සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ සංස්කෘතියේ ඒ වගේම යුදෙව් සංස්කෘතියේ
දෙපාරක් එක දෙයක් කියනවා නම් ඒක කියන්නේ ඒක නිකන් සැර වැඩි නිසා. දැන් යේසුස් වහන්සේ කතා කරනකොට නිකන් උන්වහන්සේ කිව්වත් වහිනවා කියලා ඒක ඇත්තනේ. දැන් යේසුස් වහන්සේ කියවනම් වහිනවා උයි කියලා ඒක ෂුවර් කරගන්න අපි බලන්න ඕනේ නෑනේ. වහින්න ඕනේ. උන්වහන්සේ මෙහෙම කිව්වනම් සැබවක් කියමි වහිනවා කියලා. එතකොට උන්වහන්සේ කියන්න හදනවා මේ කිසිම හේතුවක් උඩ උඹලා සැක කරන්න එපා වහිනවා කියලා. මොකද මම වහින්නේ නැහැ කියලා. මොකද මම කියනවානේ සැබවක් කියන්නේ මම ඇත්ත කියන්නේ. සමහර තැන්වල උන්වහන්සේ කියනවා සැබවක් කියමි. දැකලා තියෙනවද? සැබවක් කියමි. දෙපාරක් ආවා කියන්නේ ඒක හරි සැරයි. එතකොට උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා එළිදරව් 22 වෙනි පරිච්ඡේදය දක්වා පරිච්ඡේද අතර එක පරිච්ඡේදයක්වත් ආපහු සැරයක් ලියලා නැහැ අර ගීතාවලිය 14 හැරෙන්න. පද නම් සමහර පද ආපහු තියෙනවා. මතේ වල දකින්න සමහර පද එහෙමම වාක්වල තියෙනවා. සමහරවිට පරණ කිවිසුමේ පද එහෙමම අලුත් කිවිසුමේ තියෙනවා. හැබැයි එහෙම පිටින්ම පරිච්ඡේදයක් 13 වෙනි පරිච්ඡේදය ගීතාවලිය එහෙමම 14 වෙනි 53ට ලියලා ගීතාවලිය 149යි තියෙන. හැබැයි 150ක් කරලා තියෙනවා නම් ඒ පරිච්ඡේදය කොච්චර සැර පරිච්ඡේදයක් වෙන්න ඕනේද? ඒක පටන් ගන්නෙම කවුරු ගැනද? අඥානයා. දෝ මොඩයා තෝ කියනවා දෙවි කෙනෙක් නෑ කියලා මම ඉන්නවා යකෝ. අර එහෙම ලියන ගීතාවලියක් ඒක. ඒ නිසා දෙවියන් වහන්සේට ඒක හරි සැර ගීතාවලියක්. දැන් ඒ ගැන නෙවෙයි මම කතා කරන්නේ. දැන් මම පෙන්වන්න හදන්නේ අර 4 වෙනි පදේ 26 4 එන මොඩයා ගැන. හු තමයි. කවුද යේසුස් වහන්සේ අර කියන්නේ? දැන් යේසුස් වහන්සේ කියපු එක මම පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් බලන්න දැන් මේ මොඩයා කවුදලු? දෙවි කෙනෙක් නෑ කියලා කියන එක. දැන් එතන ගීතාවලිය 14:53 කතා කරන දෙවියන් වහන්සේ කවුද? දැන් මේ නෑ කියලා කියන මොඩයා කවුද නෑ කියලා කියන්නේ? ඒ කියන්නේ ඌ කාවද නෑ කියලා කියන්නේ? කොයි දෙවියන් වහන්සේද? ඝන දෙවියද? කඳ දෙවියද? නැත්නම් රෝමානු දෙවි කෙනෙක්ද? දෙවිගොල්ලෝ ඉන්නවනේ කිලෝ ගන්න. කොයි දෙවියන්ද? බයිබලයේ දෙවියන් වහන්සේ එච්චරයි. හරිද? එතකොට ඒ ගෲප් එකේ දෙපාර්ශවයක් ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ නෑ කියලා කියන ගෲප් එකෙත් ඒ කල්ලියෙත් කොටස් දෙකක් ඉන්නවා. පළවෙනි කොටස කෙලින්ම අපි ඒතිස්ලා කියලා කියන්නේ. දෙවි කෙනෙක් නෑ. දෙවි කෙනෙක්ම නෑ. ආයේ අල්ලා දෙවි කෙනෙකුත් නෑ. යේගෝවා දෙවි කෙනෙකුත් නෑ. මේ වෙන කවුරුත් හින්දු දෙවිගොල්ලොත් නෑ කියලා අර කොහොමඩක්ම දෙවිගොල්ලොම නෑ කියලා කියන සෙට් එකක් ඉන්නවනේ. අන්න ඒගොල්ලෝ පළවෙනි ගණය. දැන් ඒගොල්ලෝ එහෙම දෙවි කෙනෙක් නෑ කියලා කියන අය ගැන බයිබලේ දැන් මොනවද කියලා තියෙන්නේ? මොඩියෝ කියලා. ඒකට ඔයගොල්ලෝ කියන්න පුළුවන් මොනවද පාස්ටර් සුරේෂ් පිස්සු කතා කරන්නේ? ආතර් සී ක්ලාක් අපේ ලංකාවේ ඉඳලා ළඟදී නැති උනේ. එයා මොන තරම් බුද්ධිමතෙක්ද උගතෙක්ද? එයා දෙවි කෙනෙක් නෑ කියලා කිව්වා. එතකොට එයා මොඩෙක්ද? එතකොට ස්ටීවන් හොකින්ස් අර ප්‍රසිද්ධ මේ උගතෙක්. එතකොට ඒ වගේ අද ලෝකේ ඉහළ මට්ටමේ හිටපු සහ ඉන්න බොහෝ උගතුන් දේවවාදය ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒගොල්ලෝ මොඩියෝද කියලා ඔයගොල්ලෝ අහන්න පුළුවන්. මේ බලන්න. තරහා වුණත් කමක් නැහැ. බයිබලයට අනුව ඒගොල්ලෝ මොඩියෝ. එච්චරයි. ඒගොල්ලන්ගේ ශේස්ත්‍රයේ ඒගොල්ලෝ නුවණක්කාරයි. මා ගෙදෙයනේ සමහර මිනිස්සු කොච්චර නුවණක්කාරීද කියනවා උගත්ද කියනවනම් ඒගොල්ලෝ රොකට් යවනවා. අඟහරු ලෝකෙට රොකට් යවනවා. හඳට ගිහිල්ලා එනවා. මට ඒගොල්ලෝ ඒ පැත්තෙන් මෝඩ නෑ. නමුත් දෙවියන් වහන්සේ ගේ පැත්තෙන් ඒගොල්ලෝ මෝඩ. අයිසේ මට දෙවියන් වහන්සේ ගැන හිතනකොට සමහරවිට පව් කියලා හිතෙනවා අයිසේ. දෙවියන් වහන්සේ මවපු මුන් තර්ක කරලා ඔප්පු කරනවා එහෙම කෙනෙක් නෑ කියලා. ඉතින් ඒක බලන් ඉන්නවා දෙවියන් වහන්සේ. උන්ට මොනවද අයිසේ වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේට කොහොමද තියෙන්නේ? උන්වහන්සේ තමයි මුන්ව වැළුවේ. උන්ට හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ඔක්සිජන් තමයි මුන් හුස්ම ගන්නෙ. උන්වහන්සේ මවපු දේවල් තමයි කන්නේ මුන්.
උන්වහන්සේ දීපු ජීවිතය තමයි ජීවත් වෙන්නේ. මෙතන ඉඳගෙන උන් තර්ක කරගෙන දෙවි කෙනෙක් නෑ ඕයි කියලා කියනකොට දෙවනාසෝට ඉඳන් බලලා හිතලා බලන්න කොහොමද කියලා. දැන් ඒ තරම්ම ජරා නැතත් ඊළඟ සෙට් එකත් ජරා සෙට් එකක් තමයි. මොනවද දන්නවද? දෙවියන් වහන්සේ නෑ කියලා අඥානය කියනවා කියලා ගීතාවලිය 14:53 උන්වහන්සේ අදහස් කරන්නේ උන්වහන්සේව. උන්වහන්සේ නෑ කියලා. එතකොට බයිබලයේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වහන්සේව දන්නේ නැතුව වෙන දෙවිගොල්ලෝ වාසේ යන මිනිස්සුත් මොඩියෝ තමයි. කරන්නේ නැහැ සුරේෂ් නෙවෙයි කියන්නේ. දැන් ඕගොල්ලෝ සිස්ටමැටික් තියොලොජි ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ ඉගෙනගෙන නැති දේවක කරලා නැහැ තමයි සිස්ටමැටික් තියොලොජි නේ. ඒවා ඉගෙන ගයි ඒතිසම් කියලා තියෙනවා. ඒ කියන්නේ දෙවි කෙනෙක් නැහැ. අනිත් ඒවා ඔක්කොම දෙවිගොල්ලෝ ඉන්නවා කියන වාද. මොකද ඇග්නොස්ටිසිසම්. එතකොට පැන්තිසම් කියන්නේ හැමදේම දෙවිගොල්ලෝ අම්ම මේකක් දෙවි කෙනෙක් මේකක් දෙවි කෙනෙක් හැම එකක්ම පැන්තිසම්. පැන්තිසම් වෙනයි පැනෙන්තිසම් වෙනයි. පැනෙන්තිසම් කියන්නේ හැම දෙයක් තුලම දෙවියා ඉන්නවා. ඊට පස්සේ පොලිතිසම් කියන්නේ දෙවිගොල්ලෝ ගොඩක් ඉන්නවා. ඊට පස්සේ මොකද කිව්වේ ඇනිමිසම් කියන්නේ මේ ඉර හඳ තාරක ස්වභාව ධර්ම ඒව ඔක්කොම දෙවිගොල්ලෝ කියලා. එතකොට ඒගොල්ලෝ දෙවිගොල්ලෝ ඉන්නවා දෙවියා ඉන්නවා කියලා විශ්වාස කරාට ඒගොල්ලෝ සැබෑ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැති නිසා ඒගොල්ලෝ අඥානයි. එතකොට අර ඔතන අඥානයි කියලා දෙවියන් වහන්සේ අදහස් කරන ඒ අය දෙපාර්ශ්වයක් ඉන්න එකක් දෙවිගොල්ලොම නෑ කියලා කියන කට්ටිය අනිත් එක දෙවිගොල්ලෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. නමුත් හරි දෙවියන් වහන්සේව තාම අඳුරන්නේ දන්නේ. එතකොට ඒ වගේ අය ගැන ඒ වගේ වෙන්න එපා කියලායි කියන්නේ. දැන් බලන්න යේසුස් වහන්සේ උතන මතෙව් 5:22 කියනකොට කවුරු ගැනද කියන්නේ? තමාගේ සහෝදරයා ගැන. එතකොට උතන සහෝදරයා කියලා අදහස් කරන්නේ කාවද? කිතුණුවා. මොකද නිකන් වාගේ අයියා මල්ලි ගැන නෙමෙයි කතා කරන්නේ. කිතුණුවා කියන්නේ කවුද? කිතුණුවා කියන්නේ ඊටා මහන්සියෙන් දෙවියන් වහන්සේ ගැලවීමට ගෙන ආපු පුද්ගලයා. දෙවියන් වහන්සේ කිතුණුවාව ඇති කරන්න කොච්චර මහන්සි වුණාද බලන්න. උන්වහන්සේගේ දෙව්කම අතහැරලා ලෝකෙට ඇවිල්ලා. මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා කුරුසියේ මැරිලා ලේ සලලා උන්වහන්සේ අපි වෙනුවෙන් දඬුවම විඳලයි ඔන්න කිතුණුවාව ඇති කරේ. යේසුස් වහන්සේව පිළිගන්න එක්කෙනා කිතුණුවා වෙනවා. එතකොට ඒක ලේසි දෙයක් නෙවෙයි. ලේසි දෙයක් නෙවෙයි. මම 1979 යේසුස් වහන්සේව පිළිගත්තාම අපේ ගෙදර කට්ටිය හොඳ දෙයක් තෝරගත්තා කියලා ඒගොල්ලෝ කිව්වේ නෑ. කෙලින්ම ගහලා මාව ගෙනියලා ගහේ බැඳලා දිමි කුඩු කඩලා ඔක්කොම ಜಾති කරා. එතකොට දැන් ඊයේ පෙරේදා වික්ටර් රත්නායක තුමා විශාරද නේ එයා කොච්චර ආසයිද වික්ටර් රත්නායක මම නම් සෑහෙන ආසයි යාගේ ගීත එහෙම මම සෑහෙන අහනවා මේ එයාට පාස්ටර් කෙනෙක් යාඥා කරලා එයාට සුව වුණා කියලා දැන් කතාව යනවා. දැන් කතන්දරේ මම ඒ යාඥා රැස්වීම ගැනවත් ඒ යාඥාව ගැනවත් ඒ සුවය ගැනවත් ඒ ගැන කිසිම කතාවක් මම කතා කරන්නේ. මට ඒක අදාළ නැහැ, මට අවශ්‍ය නැහැ. හැබැයි ඕහොම දෙයක් වුණාම අන්න බොහෝ කිතුණු නොවන අය ඇවිසිලා. කෙනෙක් ජනාධිපතිතුමාට ලියුමක් එහෙම යවලා තියෙනවා අර ආගම් පනත ගේන්න කියලා. මොකද්ද මේ ආගමට හරවන්න බෑ කියලා කියන පනත දැන්වත් ක්‍රියාත්මක කරන්න අන්න දැක්කද මේ වික්ටර් රත්නායක ගායකයා දැන් මේ බෝන්න ගේන්නේ උන්ගේ පස්සේ යනවා කියලා එහෙම දාන. ඒ කියන්නේ අර ඇවිසිච්ච එක ගැන මම කතා කරන්නේ. එතකොට මම කියන්න හදන්නේ මොනවද දන්නවද? හදිස්සියවත් ওই වික්ටර් රත්නායකයන් වගේ කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් යේසුස් වහන්සේව පිළිගත්තා කියනකොට ඉවරයි යාව මරන්න තමයි මිනිස්සු බලන් ඉන්නේ. දැන් අද උදේ ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා. ඒකේ වික්ටර් රත්නායකලා කියනවා මම සනීප නැතුව ඉන්නකොට ඔය එකෙක්වත් හොයලා බැලුවේ නෑ මාව. මම මාස 3ක් ලංකා හොස්පිටල්ද මොකද්ද හොස්පිටල් එකේ මම මට මතක නෑ මොකද්ද හොස්පිටල් කියලා. මං මැරෙන්න හිටියා. එතකොට මගේ මේ ගෑණි විතරයි මාව බලාගත්තේ. කෝටියක් විතර සල්ලි වේදම් කරලා තියෙනවා. වාහනේත් වික්කා. ඔව් එයා කියනවා ලක්ෂ 40ක් ගෙවවලු අර හොස්පිටල් එකට. ලක්ෂ 30ක් ගෙවවලු අනිත් හොස්පිටල් එකට.
තව දවසකට දෙපාරකට ෆිසියෝതെරපිස්ලා එනවලු. එක පාරකට 4000 බැගින් දවසකට රුපියල් 8000ක් ගෙවලලු. මේවා කරන්න. එතකොට එකෙක්වත් සල්ලි දෙන්න ආවේ නැහැ. ඔය පණ පිටින් ඉන්නවද මැරිලාද කියලා බලන්න ආවේ නැහැ. එකෙක්වත් මොනවත් බැලුවේ නැහැ. හැබැයි මම ගිහිල්ලා අසරණ වෙලා අර සාමාන්‍යයෙන් කවුරු හරි ලෙඩ වුණාම ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලන්ගේ ජාතිය කියලා විතරක් බලන්නේ කොහෙන් හරි සරණක් පිටක් ලැබෙනවා නම් ඒක පස්සේ යනවානේ. ඒ වගේ එක තැන් වලට ගිහිල්ලා කොහොම හරි මෙතනට ඇවිල්ලා මේ දෙයක් වුණා කියපුවම අන්න මුළු රටම ඇවිසිලා ආගම් පනත් ගෙනෙන් අරකද මේකද කියලා කරන අන්න ඔහොම තමයි යේසුස් වහන්සේ ක්‍රිස්තියානිකාරය වෙනුවෙන් අදටත් දුක් විඳින්නේ. යේසුස් වහන්සේ නිකන් බැනුම් අහන හැමෝගෙම මේ මිනිසුන්ට ආශිර්වාද කරන්න ගිහිල්ලා. එතකොට එහෙම තමයි දැන් අපි කියමුකෝ මේ ලහිරු උදයංගව බලලා මෝඩයා කියලා කියනවා කියලා. එතකොට දෙවියන් වහන්සේට පේන්නේ මොනවද දන්නවද? අඩේ මම එච්චර මහන්සි වෙලා මගේ දරුවා හැටියට පත් කරපු මේ මිනිස්සයා දිහා බලලා මේ මෑන් කියනවා උඹ දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙවෙයි කියලා. අන්න දැන් තේරෙනවද? එතකොට දෙවියන් වහන්සේට කොහොම තියෙයිද? දැන් දරුවෝ දෙන්නෙකුට වැඩිය ඉන්න දෙමව්පියන්ට දැන් මං කියන්න යන එක තේරෙයි මේ තුන් දෙනාට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට හොරෙන් දරුවෝ නැහැ නේ. නිල වශයෙන් තාම ඔයගොල්ලෝ බැඳලා නැහැ. නමුත් හොරෙන් එහෙම දරුවෝ නැහැ නේ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මටත් හරියට තේරෙන්නේ නැහැ. මොකද මට එක දුවෙක් ඉන්න නිසා. ඒත් මට එක දුවෙක් නෙවෙයි වුණාට මට දූවරු ඉන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. මට දූවරු 3-4 දිනක් ඉන්නවා. කොහොම හරි ඕගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලන්ට ළමයි බොහෝ දෙනෙක් හිටියනම් තේරෙනවා එක දරුවෙක් තව දරුවෙකුට ඕගොල්ලන්ගේ කනට ඇහෙන්න කියවන අපේ අම්මගේ තාත්තගේ ළමයා නෙවෙයි යා කියනකොට ඕගොල්ලන්ට කොහොමද තියෙන්නේ? සෙල්ලම් කරගෙන ඉන්නකොට වලියක් ගියා කියමු නැත්තම් මොනාරි ප්‍රශ්නයක් ගියා කියමු පොඩි කාලේ විතර නේ ලොකු වුණාමත් මරා ගන්නවනේ. ඇයි මේ ඉඩම් වලට මරා ගන්න? අම්මෝ ඉඩම් වලට මරා ගන්නවා. එතකොට කොහොම තියෙයිද තමන්ගේ දරුවෝ දෙන්නෙක්ගෙන් එක දරුවෙක් අනිත් දරුවට උඹ අපේ අම්මා තාත්තගේ දරුවෙක් නෙවෙයි හරිද කියලා කිව්වනම් ඒක අර දරුවට කොච්චර වේදනාවක් දෙයිද කියන එක නෙවෙයි මම කියන්නේ. ඒ දෙමව්පියන්ට කොහොම තියෙයිද? දැන් තාත්තට අම්මට ඇහෙන්න එහෙම දරුවෙක් අනිත් දරුවට කිව්වනම් මේක මේ පුටයිටම උඹලා ගහ ගනින්න මරා ගනින්න සෙල්ලම් කරනකොට ඒක වෙනම කතාවක්. හැබැයි ඒ දරුවා මගේ දරුවා කියලා උඹ කියන්න එපා. ඒකත් මගේ දරුවෙක් උඹත් මගේ දරුවෙක් කියලා අම්මලා තාත්තලාට ඇවිස්සේද නැද්ද? ඒක තමයි දෙවියන් වහන්සේ උතන කියන්නේ. මතෙව් 5:22 කියන්නේ ඒක තමයි. ඒක නිකන් අර මෝඩයා කියලා කියන එක නෙවෙයි. එහෙමනම් අපි කාටවත් ස්වර්ගයට යන්න බෑනේ. කී දෙනෙකුට අපි මෝඩයා කියනවාද? ක්‍රිස්තියානියුන්ටම අපි කියනවානේ. වැඩ ගන්න. වොලිබෝල් ගහනකොට කී සැරයක් අපි කියනවාද? අපි කියන්නේ "නාට මෝඩයා උඹ අරුට ගහන්න දෙන්නේ මොකද? තෝ ගහන්න කියනව නැද්ද? අපි කියන වචනයන්නේ ඔය ඕක. ඒතකොට අපි කොහොමද ස්වර්ගයට යන්නේ? මතේ 22 5:22 ඕක නම් අදහස් කරන්නේ. ඉවරයි. ඒ කියන්නේ මෙතනින් ඉඳන් එහෙමද පාස් වෙනවා. අද ඉඳන් අපි ඔක්කොම මෝඩය කියන්න පුළුවන්ද? එහෙම නෙවෙයි මං කියන්නේ. පොඩ්ඩක් මෝඩය විදියට මේක අහන්න එපා. මං කියන්න හදන්නේ එතන යේසුස් වහන්සේ කියනකොට අර රක්ඛ කියලා කියන අරමික වචනය සර වචනයක්. ඒක ක්‍රිස්තියානි කාර්යයට කියන්න හොඳ නැති වචනයක්. ඇයි දන්නවද? ඒක දෙවියන් වහන්සේ නෑ කියලා කියන මේ මෝඩයා ගැන ඔය කියන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ එකකට පරිච්ඡේද දෙකක් දාපු එකම මාතෘකාව. එච්චරට දෙවියන් වහන්සේ ද්වේෂ කරන ඒ මෝඩයා තමුසේ කියලා ක්‍රිස්තියානි කාර්යයකට කිව්වනම් දෙවියන් වහන්සේට කොච්චර තරහ යනවද? අන්න ඒකයි මෙතන කියන්නේ. ඒ වගේ එකෙක් වෙන්න එපා කියන එක තමයි දෙවියන් වහන්සේ අදහස් කරන්න ඕනේ. දැන් ඔයගලන්ට තේරෙනවද ඒක? ඒ නිසා තමයි 26:4 කියන්නේ අඥානයාට නුඹත් සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ සැටියට ඔහුට උත්තර නොදෙන්න. එතකොට මෙතන කවුද අඥානයා? එක්කෝ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැති අඥානයා. එහෙම නැත්නම් උන්වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නැති අඥානයා. දෙවි කෙනෙක් නෑ කියලා කියන එකත් ওই ගණේට වැටෙනවා. ක්‍රිස්තියානි වෙලත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරන ඒ වගේ අයත්, ඒ කියන්නේ දෙවියන් වහන්සේව හෝ උන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරන මිනිස්සයා තමයි මෙතන 4 වෙනි පදයේ මම දකින මෝඩයා. දැන් තේරෙනවද ඔයගොල්ලන්ට? ඒතකොට ඒගොල්ලන්ට උත්තර දෙන්න එපා කිව්වේ නෑ.
ඒගොල්ලන්ගේ තත්ත්වයට ගිහිල්ලා දෙන්න එපා. ඒක ඒ තත්ත්වයේ උඩ තියෙන තත්ත්වයක්ද යට තියෙන තත්ත්වයක්ද කියන එක අපිට වැඩක් නැහැ. මෙතන කියන්නේ මෝඩකමේ හැටියට. දැන් මෝඩකමේ හැටියට කියන්නේ එයා කොහමද ඉන්නේ ඒ ලෙවල් එකට උඹ යන්න එපා. දැන් මට එක්කෙනෙක් අභියෝගයක් දුන්නා. ඕගොල්ලෝ ඔක්කොම දන්නවා මම කවුරු ගැනද කතා කරන්න කියලා. ප්‍රසිද්ධ මාධ්‍යයෙන් මට දුන්නා මේ බයිබලයට විරුද්ධව මම මේක මොනවද කියන්නේ මේකට ජරා වචනයක්ලු මේක හරි නැල්ලු. ඒ නිසා අපි සුරේෂ් රාමචන්ද්‍රන්ට එන්න කියනවා ප්‍රසිද්ධ සංවාදයකට ඔයාගේ තර්කය ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඒකට බයිබලය මොනවද කියන්නේ? මෝඩකම. හරිද? මෝඩකම. එතකොට මම ඒ ලෙවල් එකට ගිහිල්ලා මං කතා කරොත් ඔන්න කැමරා සේරම තියෙනවා වාද්‍යවේදීන් ඔක්කොම ඉන්නවා මමයි අරයයි ඉඳගෙන කතා කරනකොට මමත් එයා වගේනේ දෙවනාන්ද කියන ඔබට පිස්සුද ඔය උඹ මොකටද ගෙන්වීම මේ ඔය වගේ මෝඩයා වගේ තර්ක කරන්න කියලා. ඒක තමයි මං කියන්නේ අර ඩොක්ටර් අහමඩ් ඩීඩාට් කියලා. මං කිව්වද මේක ඔයගලන්ට? නෑ ඩොක්ටර් අහමඩ් ඩීඩාට් කියලා එක්කෙනෙක් හිටියා. එයා මැරුණා දැන්. පාකිස්තාන් මෑන් කෙනෙක්. ක්‍රිස්තියානි විරෝධී මුස්ලිම් උගතෙක්. එයාට බයිබලය දන්නවා මම හිතන්නේ බොහෝ පාස්ටර්ලාට වඩා. 1986 එයා ප්‍රසිද්ධ මේ ඇරයුමක් දුන්නා ලෝකේ ඉන්න ඕනම බයිබල් උගතෙක් වරෙන් මගෙත් එක්ක ප්‍රසිද්ධ සංවාදයකට අපි සාකච්ඡා කරමු කියලා අඬ ගැහුවා. ඒකට ඉදිරිපත් වුණේ කැලිෆෝනියාවෙන් ඩොක්ටර් බිලි මේ කවුද ජිමි ස්වැගට් කියලා එක්කෙනෙක්. ඉතින් ඒ සංවාදය මම බැලුවා. ලෝකේ පුරා බලන් ඉන්නවා ස්ටේජ් එකේ ඉඳගෙන ඩොක්ටර් අහමඩ් ඩීඩාට් බයිබලයට විරුද්ධව කතා කරනවා. ඒකට විරුද්ධව ප්‍රතිවිරුද්ධව මේ ජිමි ස්වැගට් කතා කරනවා. ඒක මහා අපිරියාවක්. ඒ කියන්නේ මම බයිබල් ඉස්කෝලේට ගිහිල්ලා පළවෙනි අවුරුද්ද 1986 මටම ඒක අපිරියාවක් වුණා. එතකොට දැන් මාව තර්කයට අඬ ගහනවානේ එක්කෙනෙක් ලෝකේ එක්කෙනෙක්. ඒකට මම ගියේ නැහැ. ඒකට මං ගියේ නැහැ කියලා සමහරු මට මේ ඊයේ පෙරේද එක්කෙනෙක් ඒකට ගහලා තියෙනවා බයද කියලා. එක්කෙනෙක් ගහලා තියෙනවා. ඒකට මං දීපු උත්තරේ මොනවද දන්නවද? බයයි විවුලනවා කියලා මං ගහලා ඇරියා. ඒ දන්නවද? එයාගේ ලෙවල් එකට ගිහිල්ලා මං උත්තර දෙන්න ඕනේ නැහැ. අරයාගේ ලෙවල් එකට මං සංවාදයට යන්නත් ඕනේ නැහැ. ඒකට ප්‍රතිචාර දෙන එක්කෙනාගේ ලෙවල් එකට මං ගිහිල්ලා එයාට විස්තර කර ඉන්න ඕනෙත් නැහැ. මොකද බයිබලයේ කියලා තියෙනවා එයාගේ මෝඩකමේ ලෙවල් එකට ගිහිල්ලා කතා කරන්න එපා. ඒ උඹත් එයා වගේ වෙයි කියලා. තව එක්කෙනෙක් මට කෝල් කරලා එක දවසක් කියනවා එයා බලන් ඉන්නවත් දන්නේ නැහැ මේකෙන් තරහ වුණා නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකෙන් ඔයා තරහ වුණා නම් හොඳයි. එතකොට ඔයාගෙන් ආයේ මට වදයක් නැහැනේ. එයා මට කෝල් කරලා කියනවා "වස්තු සුරේෂ් ඔයා බාරගත්ත නැති අභියෝගය මම බාරගත්තා." මම ගිහිල්ලා අරයත් එක්ක සංවාදේ කරා. අයි බයිබලේ මොනවද කියලා තියෙන්නේ? උඹත් ඌ වගේ ওই කියලා තියෙනවා. එච්චරයි. ඒ කියන්නේ මෙයා දැන් මම ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉන්නවා කියලා කතා කරන්න ගියොත් මං වගේ මොඩෙක් වෙන කවුරුත් නැහැ. එතකොට එයාට උත්තරම දෙන්න එපා කියලා නෑ මෙතන. උත්තර එයාගේ මට්ටමට දෙන්න එපා. එතකොට එයාගේ මට්ටමට දෙන්න එපා. එයා ඒ උනාට උත්තර දෙන්න කියන්නේ මොකද්ද? එයාව කපලා හරින්න. මම කියන්නේ ඔයගලන්ට මම කරපු ජරා වැඩ 1999. එතකොට පාස්ටර් ඩැනීලා මගෙත් එක්ක ආපු ඒගොල්ලෝ තාම බයිබල් ස්කූල් එකට ඇවිල්ලා නැහැ. තාම කොල්ලෝ සෙට් එකක් හැටියට පාස්ටර් ඩැනී පාස්ටර් ඩිලාන්ලා එහෙම පාස්ටර් සුරේෂ් නෝරෙලි එයා එහෙම දැන් මගෙත් එක්ක ඇවිල්ලා ඉන්නවා. තාම බයිබල් ස්කූල් මෙතන පටන් ගන්නේ නැහැ අපි. අපි මාවිල් මඩ ඉන්නේ. ඒතර YMCA එකේ අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරා. ටිකක් වෙලා ගියා කෙනෙක් දුවගෙන ඇවිල්ලා මට කියනවා අනේ පාස්ටර් ඉන්නකෝ අපේ කොල්ලන්ව තියාගෙන එකෙක් මඩවනවා. ඔය ඇවිල්ලා අපිව බේරන්නකෝ කියලා. බලනකොට ඉඳා අපේ කට්ටියව වට කරගෙන කොල්ලෙක් මෙහෙම ඉඳගෙන කතා කරන්නේ. තරුණ කොල්ලෙක් මේගොල්ලන්ගේ වයස. මෙහෙම ඉඳගෙන ඌ ඉංග්‍රීසියෙන් කතා කරනවා අපේ කොල්ලෝ පොඩ්ඩක් මේ
ඒ දවස්වල මේගොල්ලන්ට ඉංග්‍රීසිත් තව නැහැ. දැන් ඇවිල්ලා ඉන්නේ අලුතෙන්. අනික වහන අමුතු ප්‍රශ්න. මං ගිහිල්ලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහනකොට ඔයාද ලොක්කා මේ කියලා. ඕගොල්ලන්ගේ දෙවියන් නම් හැම දෙයක්ම මැව්වේ ඒ දෙවියන්ව මැව්වේ කවුද කියලා. මම බැලුවා මට හිතෝපදේශ 26 මතක් වුණේ. මොනවද? මම මුගේ ලෙවල් එකට ගිහිල්ලා මේකනේ දෙවියන් වහන්සේව කවුරුත් මවන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඉස්සර ඉඳන් ඉන්නවා සදාකාලින කිව්වනම් ඒක දෙවියන් වහන්සේටම නෝන්ඩියක්. ඒක තේරෙනවද මම කියන එක? දෙවියන් වහන්සේට මේක ලැජ්ජාවක්. ඒක මම කියන්නේ මම නිතරම කියනවා මම පිරිමි කියලා මම සංවාදයකට ගිහිල්ලා ඔප්පු කරන්න ගියා නම් මං වගේ නෑ. හැම එකම මේක කියන නිසා මේ පාර මං කිව්වේ නෑ. කොහොමද අර ඒක කිව්වේ නෑ. නේ? වෙන මොකකට හරි සංවාදයකට එන්න කිව්වර මොකක් හරි අපි දෙන්නටම පොදු මේක ඇත්ත කොලයක්ද නැත්තම් ප්ලාස්ටික්ද සංවාදයක් කරමුද කිව්වනම් ඒකට මම ආවට කවන්න මොකද මේක මට අදාළ නෑනේ. ඒක කොලයක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. ප්ලාස්ටික් වුණත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙවියන් වහන්සේ ඉන්නවද කියලා දෙවියන් වහන්සේව මැව්වේ කවුද කියලා මං සංවාදයට යන්න මට මොනවද අයිසි දන්නේ. මට මල පැන්න මට ඇත්තට මූ උස්සල පොළවේ ගහන්න හිතුණා. මට හිතනවා මූ නම් ජීවිතේට ගැලවීමට ගේන්න එපා ස්වාමීනි ඔබ වහන්සේ ගැලවීමට ගෙනවා මූව මං පසුබට කරනවා. අර ඒ වගේ මට තද වෙලා දන්නවද? අර අහපු ප්‍රශ්නේ විතරක් නෙවෙයි අර හිටපු විදිය. මේ මම නිකන් හෙන්න කයියක් කාන් කියලා. YMCA මට මොනවද අපේ පල්ලිය ඇතුළේ නම් ඕක ඉවරයි. එතකොට පස්සේ මම බැලුවා මම කපන්න ඕනේ. දැන් අපේ කොල්ලන්ගේ මූ කපලා තියෙනවා. මට කොහොමද දියද මගේ කොල්ලන්ව කපපුවාම. ඇත්තට ඒ දවස්වල අපේ කොල්ලන්ට ඉංග්‍රීසි බෑ. අපේ කොල්ලෝ තාම බයිබල් ස්කූල් එක පටන් ගන්නත් නෑ. 2009 නේ අපි පටන් ගත්තේ. මේ 99 මේක වෙන්නේ. හිටපන් පුතේ උඹට දෙන්නම් මං ජම්බු කියලා. මං ඇහුවා ඉංග්‍රීසියෙන්. මමත් එංගලන්තෙන් ඇවිල්ලා අවුරුදු 3යි තාම. අර ඉංගලන්තේ විසෙත් තාම ඇඟේ තියෙනවා. ඒතර මං ඇහුවා "ඔයා මොනවද කරන්න" කියලා. මම එන්ජිනියරින් ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා. ඒතර මං කොහෙද? පෙරදිනේ යුනිවර්සිටි එන්ජිනියරින් ෆැකල්ටි කිව්වා. පස්සේ මට කකුලේ ඉඳන් උඩට නැග්ගා. පාලනය කරන මං ඇහුවා දැන් මට ඕනේ මොක කපලම දාන්න. අර හිතෝපදේශ 26 දාන්න ඕනේ මම. උගේ ලෙවල් එකට මම යන්නේ නැහැ. මගේ ලෙවල් එකෙන් ඔකට දෙන්න යනවා කියලා මං ඇහුවා. ඔයා පුතා කීවෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ? සෙකන්ඩ් ඉයර්. තව අවුරුදු කීයක් තියනවද ඉවර කරන්න? තව අවුරුදු 2ක් තියෙනවා. වව්. තව අවුරුදු 2කින් ඔයා ඉංජිනේර කෙනෙක්. පුතේ ඔයා කරන්නේ සිවිල් එන්ජිනියරින්ද, මෙකැනිකල් එන්ජිනියරින්ද, ඒවියොනික්ස්ද එහෙම නැත්තම් කියලා අර ඒ වගේ 3-4ක් ඇත්තට තියෙන ඒවා කිව්වා. තව 10ක් 11ක් විතර නැති ඒවා කිව්වා. නෑ ඒ වගේ ඒවා නෑ. බොරු වචන. ඇයි අපිට ඔයා වගේ මම හිටපු කාලේ, කියන්නේ බයිබල් ස්ටුඩන්ට් හැටියට හිටපු කාලේ ඉංග්‍රීසි පාට් දාගෙන ආපු ටීචර් කෙනෙකුට මම ඇහුවා what do you think about the Holmanusianism of this college කියලා ඇහුවා. මිනිහා දන්නේ Holmanusianism කියලා එකක් තියනවද නැද්ද එහෙම එකක් නැහැ. හොල්මන් කියන වචනෙන් මං නිර්මාණය කරේ වෙලෙම. අර ඉරිදා දේශනා කරනකොට ජිල්ලාව ජික්බර් කියලා කිව්වේ මං. ඒ වගේ වෙලෙම නිර්මාණය කරා මං Holmanusianism කියලා වචනයක්. ඒ වගේ අර එවෙලේ නැති වචනය නිර්මාණය කරලා දෙන්න පුළුවන් ජරා හැකියාවක් අපිට තියෙනවා. අපි වගේ උන්ට තියෙනවා. මං මූට ඇත්ත ඒවා මටත් එන්ජිනියරින් ගැන මොනවත් එදත් දන්නේ අදත් දන්නේ. එතකොට මං ඇහුවා මං දන්න ටික ඇහුවා. සිවිල් එන්ජිනියරින්, මෙකැනිකල් එන්ජිනියරින්, ඒවියොනික්ස්. ඊට පස්සේ තව මොකද්ද එකක් දන්න එකක් ඇහුවා. ඊට පස්සේ නැති ඒවා ඔක්කොම මං කිව්වා. කියලා මේකෙන් මොකද්ද ඔයා කරන්න කියලා. මෙහෙම වෙච්ච හිටපු එක මෙහෙම වුණා. ඊට පස්සේ කිව්වා තාම මං ඩිසයිඩ් කරේ නෑ කියලා. මං කිව්වා කොහොමද දැම්ම ඩිසයිඩ් කරන්නේ නැත්නම් තව අවුරුදු දෙකකින් කොහොමද ඔයා මේවා කරන්නේ කියලා. නෑ ඒක මං වෙනුවෙන් මගේ ලීඩර්ස්ලා ඒක මගේ ටීචර්ස්ලා ඒගොල්ලෝ තමයි රෙකමන්ඩ් කරන්නේ කියලා. හරි පුතේ ඔයා ලංකාවෙන් පිට ගිහින් තියනවද? නෑ. මං කිව්වා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි දන්නවද? ඔව්. කේම්බ්‍රිජ් යුනිවර්සිටි දන්නවද? ඔව්. මැන්චෙස්ටර් යුනිවර්සිටි දන්නවද? ඔව්. හාර්වර්ඩ් යුනිවර්සිටි දන්නවද? ඔව්.
එතකොට කොන්කෝඩියා යුනිවර්සිටි දන්නවද? නෑ. මං කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මේ හැම තැනටම ගිහිල්ලා ඉගෙනගෙන මම මේ උත්තර හොයාගෙන ඉන්න එක්කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්නේ මොනවද? මේ දෙවියන් ඔක්කොම මැව්වා නම් එයාව මැව්වේ කවුද? මං ගාව උත්තරේ තියනවා පුතේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ උත්තරේ මං දුන්නා නම් ඔයාට ධාරණය කරගන්න පුළුවන් මොලයක් නැහනේ. ඔයා තාම පේරාදෙණිය යුනිවර්සිටි එකේ දෙවෙනි අවුරුද්ද ඉංජිනේරින් ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් නේ. ඔයාට කොහොමද පුතේ මං උත්තර දෙන්නේ? ඔයා පුංචි ඔයාට නෑනේ මදිනේ. මගේ උන්ට මාර හැපි. ඇයි මූ අපේ උන්ව මඩවගෙන හිටියේ ওই විදියටනේ. එයා අපේ උන්ව නිකන් මෝඩයා කරගෙනනේ මම මුව මෝඩයා කරා. දැන් ඕගොල්ලෝ මගෙන් අහන්න පුළුවන් පාස්ටර්ව කරපු දේ හරිද? වැරදි. එතකොට ඔයා ඔක්ස්ෆෝඩ් හාවර්ඩ් ඉගෙන ගත්තද? නෑ. මං හාවර්ඩ් මැසචුසට්ස් වලින් මං කාර් එක එලවගෙන ගිහින් තියෙනවා හාවර්ඩ් යුනිවර්සිටි එක මිදුලෙන්. ඔක්ස්ෆෝඩ් වලට මං ගිහලා තියෙනවා මං ඉගෙන ගන්න නෙවෙයි මම ගිහිල්ලා ලෙක්චර් කරලා තියෙනවා. නමුත් මට කේම්බ්‍රිජ් ඩිග්‍රී තියෙනවා, මැන්චෙස්ටර් ඩිග්‍රී තියෙනවා, කොන්කෝඩියා ඩිග්‍රී තියෙනවා. තියෙන ඒවත් එක්ක නැති ඒවත් දාලා මට ඕන උන්නේ මම ඊට පස්සේ මම පසුතැවුණා දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා ස්වාමීනි මල පණිනවනේ ස්වාමීනි කියලා මම හිතන්නේ දැනද කියලා මටත් මල පැන්න බං අවුලක් නැහැ මම කොහෙන් ආවේ කියලා ඕක අහනවා හොඳයි බං එහෙම මන් දන්නේ දැන් මේක තමයි බොරු කියන්න හොඳ නෑ එතකොට මං එතන කරපු දේ හොඳ නෑ හරිද දැනගන්න නෑ මම කියන්නේ මොනවද දන්නවද දෙවියන් වහන්සේව නිග්‍රහ කරන දෙවියන් වහන්සේගේ වචනය නිග්‍රහ කරන මෝඩ ප්‍රශ්නවලට ඒ ලෙවල් එකේ උත්තර දෙන්න ඕගොල්ලෝ ඉදිරිපත් වෙනකොට ඒක දෙවියන් වහන්සේට නිග්‍රහයක්. උන්වහන්සේගේ වචනයට ඒක නිග්‍රහයක්. ඒ නිසා ඒ මට්ටමට ගිහිල්ලා උත් එක කතා කරන්න එපා. මොකද උඹත් ඒ වගේ වෙනවා බං. එපා. උන් එන්නේ අර යකාගෙන්නේ ඇත්තට දෙවියන් වහන්සේට විරුද්ධව කවුරු හරි එනවා නම් උන්වහන්සේගේ වචනයට විරුද්ධව එනවා නම් හොඳින් ආවත් නරකින් ආවත් එන්නේ යකා වගේ. යකාත් හොඳින් එනවනේ ආලෝකයේ දූතයා. නරකින් එනකොට ගොරවන සිංහයා. ඒ යකාටත් හොඳ නරක දන්නවා. ඒ වගේ යකා හොඳින් හරි නරකින් හරි කට්ටිය වවන ඒ නිසා මිත්‍රෝනි හොඳට අහගන්න අර හිතෝපදේශ 26:4 ආත්මික දෙයක්. ඒ ප්‍රශ්න දෙවියන් වහන්සේව පහතට දාන. දෙවියන් වහන්සේගේ වචනය පහතට දාන. දෙවියන් වහන්සේගේ උතුම්කම, දෙවියන් වහන්සේගේ ශුද්ධකම කෙලහා දමන එවැනි මෝඩ ප්‍රශ්න. එවැනි මෝඩ ප්‍රශ්න වලට උත්තර දීගෙන යන්න එපා. දැන් මෙතන මම වෙන එකක් ප්‍රායෝගික අනුශාසනාවක් දෙන්නම්. මේක මම ඉස්සර දැනගෙන හිටියේ නෑ. පස්සේ දෙවියන් වහන්සේ ඒක මට කියලා දුන්නා. ඊට පස්සේ මේක මට ලොකු ආශිර්වාදයක්. මොනවද දන්නවද? කවුරු හරි මට වැරදි චෝදනාවක් එල්ල කරන. දැන් මට විරුද්ධව චෝදනා එල්ල කරනවා නම් ඕන තරම් චෝදනා තියනවා එල්ල කරන්න. නමුත් වැරදි ඒවා තියනවානේ. වැරදි චෝදනා එල්ල කරනකොට මට රිදුනා ඉස්සර. ඉතින් මම කඩාගෙන යනවා මාව නිවැරදි කරගන්න. මං කඩාගෙන යනවා ගිහිල්ලා නෑ ඔයගොල්ලෝ මාව වරදවා හිතන් ඉන්නේ මං එහෙම නෙවෙයි කියලා කියන්නේ. පස්සේ දෙවියන් වහන්සේ මට කියලා දුන්නා සුරේෂ් උඹ හොඳයි කියලා නැත්නම් උඹේ චේතනා හොඳයි කියලා උඹ කියන්නේ මේගොල්ලෝ වරදවා හිතන් ඉන්නේ කියලා උඹ මේ ඔප්පු කරන්න යන්න එපා. යේසුස් වහන්සේම කරන්න ගියේ නෑ ජීවිතේට. කිසිම ප්‍රොපේතවරේ තමන් ගැන කවුරු හරි වරදවා හිතාගෙන ඉන්නකොට ඒගොල්ලෝ ගිහිල්ලා තමන්ව සුද්ධ කරගන්න ගියේ නෑ. දැකලා තියෙනවද කොහේ හරි නෑ. හනනියා කියන එක එරේමියාට විරුද්ධව කතා කරනකොට එරේමියා කිව්වේ නෑ මේ උඹ මේ වරදවා හිතන් ඉන්නේ මං ඇත්තටම හොඳ ප්‍රොපේතවරයෙක් කියලා. ආමෝස්ට මේ කවුද ඔහුගේ නම මේ අමත්සියානේ ඇවිල්ලා කියනකොට මේ උඹ මේ උඹේ රටට ගිහිල්ලා අනාගත වාක්‍ය කියපන් යකෝ මොකටද මෙහෙට එන්නේ කියලා. මෙයා කියන්නේ ගියේ නෑ මම ප්‍රොෆෙට් කෙනෙක් මට ක්‍රෙඩෙන්ෂල් තියෙනවා. එයා මේ මම බලන්න මට ආත්මික නායකයෙක් ඉන්නවා සවුත් ඇෆ්‍රිකාවේ. මේ මට මේ වගේ ඩෙන්ටිටි කාඩ් දීලා තියෙනවා පාර්ලිමේන්තු රෙජිස්ට්‍රේෂන් කාඩ් එකක් කියන්නේ කියන. එයා කෙලින්ම කිව්වේ මම ප්‍රොෆෙට් කෙනෙකුත් නෙවෙයි ප්‍රොපේතවරයෙක්ගේ පුතෙකුත් නෙවෙයි. ඔය පායන්න මම පාඩුවේ මගේ වැඩක් කරගෙන හිටියේ දෙවියන් වහන්සේ තමයි යවන්න කියලා. අර ඒ වගේ තමයි අද බයිබලේ අපි බයිබලේ දකින ඕනම චරිතයක් යේසුස් වහන්සේව ගන්නකො.
යේසුස් වහන්සේට විරුද්ධව දෝෂාරෝපණ එල්ල කරන කිලෝ ගණන් මිනිස්සු යේසුස් වහන්සේගෙන් බරක කරාද මේක කරාද යේසුස් වහන්සේ කියන්නේ නෑ මම එහෙම කිව්වේ නෑ මම මේව කිව්වේ නෑ මොනවද කිව්වේ නෑ ඕන එක ගියාගෙන හිටපන් කියලා පාඩුවේ හිටියා. අර උඹ රජෙක්ද කියලා අහනකොට විතරක් කිව්වා මේක නම් හරි කියලා පිලාට්ට කියනවා. අර ඒ වගේ අර මාර ස්මාර්ට් අපේ යේසුස් වහන්සේ වගේම යේසුස් වහන්සේගේ ගෝලියොත් මාර ස්මාර්ට්. පරණ කිවිසුමේ ඉන්න ප්‍රොෆෙටවරුත් මාර ස්මාර්ට්. ඒ නිසා දෙවනස් මට කිව්වා මට ඕනේ උඹත් ඒ වගේ ස්මාර්ට් වියන් බං. ඔය මැරෙනකන් මිනිස්සු උඹට විරුද්ධව කතා කරයි. ඒ වයින් ඇත්ත චෝදනා නම් පොඩ්ඩක් සලකලා බලලා හැදියම්. බොරු චෝදනා නම් ගණන් ගන්න නැතුව ඒ ඵලයන්. දැන් මට කියනවානේ සුද්දකින් සල්ලි ගන්නවලු මං ඉස්රායෙල් ටුවර් කරලා හම්බ කරනවලු. ඕගොල්ලෝ ෆීස් ගෙවලාලු ඉගෙන ගන්නේ. ඕගොල්ලන්ගේ පින්තූරු මං යවනවලු පිටරට ඔය අනන්ත ප්‍රමෝය එකක කියනවා. හරි දැන් මම ගිහිල්ලා අනේ නෑ ඕන්නම් මේගොල්ලන්ගෙන් අහන්නකෝ මං ෆොටෝ ගන්නවද අනේ මං යවනවද අනේ අහන්නකෝ කියලා මම නහයෙන් අඬ කිව්වොත් එතකොට මම ලෝකේ වටේ යන්න ඕනේ ඕක කර කර. ඕන එකක් හිතපන් මං කියන්නේ මට රිදෙන්නෙත් නෑ මට මොනවත් නෑ. එදා ආවා පාස්ටර් කෙනෙකුයි තව යාළුවෙකුයි මාව හම්බෙන්න ඇවිල්ලා දවසක් ඉඳලා ගියා. මගේ හොඳ මිත්‍රයෙක් සමහර විට එතුමාත් මේක බලනවා ඇති දේවදාසෙක්. එතුමා මට අන්තිමට කියනවා යන්න කලින් මචං කියලා කතා කරන්නේ එයාත් පාස්ටර් කෙනෙක් ලොකු. මචං උඹ ගැන අවුරුදු 28ක් අපි වරදවානේ බං හිතන් ඉන්නේලු. මට ඉතින් කියනවා ඇයි බං මොනවද උඹලා හිතන් හිටියේ මං ගැන කියලා. දොම්මා කියාගෙන ගියා ඔයි. මටම බුදුමයි මාර ඒවා මේගොල්ලෝ හිතන් ඉන්නේ මං ගැන කියලා. පස්සේ යා කිව්වා මං දැන් යනවානේ මං අපේ මුළු කට්ටියටම ඔබ ගැන හරි පින්තූරේ කියන්න යනවා මචං කියලා කිව්වා. මම නදනවා කිව්වේ මෙන්න වැන්දා ඒක කරන්න එපා. මාව සුද්ධ කරන්න හදන්නත් එපා. මං ගැන හොඳ කියන්න යන්නත් එපා. දැන් උඹට තේරුණේ එක මචං උඹට තේරුණානේ. එච්චරක් ඇති මං වෙනුවෙන් යාඥා කරපන්. එච්චරයි උඹට කරන්න පුළුවන් එකම දේ. හා වෙන කාටවත් ගිහිල්ලා උඹලා වැරදි සුරේෂ් බාබු මෙහෙම නෙවෙයි කියන්න යන්න එපා. ඇයි අපිට අවශ්‍ය නැහැ අපිව සුද්ධ කරගන්න. අපිට අවශ්‍ය නැහැ අපි කොහොමද ඒවා ඔප්පු කරන්න. අපිටම අවශ්‍ය නැත්තම් දෙවියන් වහන්සේට ඇති රුදාව මොනවද? උන්වහන්සේ ඉන්නවා කියලා ඔප්පු කරන්න. උන්වහන්සේ දඟලයිද? හා දැන් මං අහන්නේ අර මාව සංවාදයට එක්කෙනෙක් එන්න කිව්වනේ. මාව සංවාදයට එක්කෙනෙක් එන්න කිව්වා බයිබලේ අසභ්‍ය පොතක්ලු අරවා මේවා කියලා. මං නිකන් අහන්නේ එතුමාට අර මාව සංවාදයට එන්න කියපු එක්කෙනාට ස්පේන් අපේ යේසුස් වහන්සේට බැරිද? ටයින් ගාලා රෑ අරයා තනියම නිදන් ඉන්නකොට දර්ශනයකින් ඩං ගහලා ගිහිල්ලා නැගිටපන්. මෙහා නැගිටලා ඇස් ඇරලා මාව බලපන්. දැන් ඇස් පේනවා. මම තමයි උඹ අර ජරා විදියට කතා කරගෙන යන යේසුස් වහන්සේ. ආය උඹ මේව කරන්න බා කටු ගහලා පයින් ගහන්න බා යකෝ කකුල කැඩේ. මොකද ඉන්නේ? දැන් මං කියන දේ බයිබලෙන් නෙවෙයිද මං කියන්නේ? බයිබලෙන් කියන්නේ. ඇයි? ඔන්න සාවුල් කියලා හිටියා කොජෙක්. මිනිහා ගිහිල්ලා සභාව පීඩා කරගෙන මිනිස්සුන්ව මරාගෙන ක්‍රිස්තියානියට විරුද්ධව වැඩ කරගෙන හිටියේ. මිනිහා දැන් යනවා දමස්කස් වලට පිටරට ෆොරින් ට්‍රිප් යනවා ගිහිල්ලා පල්ලි කඩන්න. ලියුම් එක්ක නීතියානුකූලව යන්නේ. දුන්නා ඉස්රායල් පාරක් වැටුණා ආලෝකය ආවා දැන් වැඩේ තියෙන්නේ හොඳට බලන් හිටපු සාවුල් ඇස් පෙනීම නැති කරගත්තා අර දර්ශනේ. මගේ කතාවේ නේ කෙනාට නිකම්ම ඇස් පෙන්නේ ඒ සංසාරේ පුළුවන් එයාට ඇස් පේන්න කරන්න නෑ ඒකයි එතන ඒ කතා දෙකේ අතර තියෙන එකම වෙනස අරයට පේන ඇහැ නොපෙනී ගියා මෙයාගේ නොපෙනෙන ඇහැ පේන්න කරලා දෙවියන් වහන්සේ මෙයාව මාරු කරා නම් ඊගාවට එයා මාධ්‍ය වලට ඇවිල්ලා ගියයි මම දැක්කා යේසුස් වහන්සේ කියලා ඊට පස්සේ එයාට බැන එයාට විරුද්ධව ජනාධිපතිතුමාට ලියුම් යවයි තව සෙට් එකක් අන්න උත් දැන් බොනගෙන් වුණා කියලා ඒ ලියුම ලියන එකාට ඉස්සරහට යේසුස් වහන්සේ ටක් ගාලා දර්ශනයක් දීලා කාට විරුද්ධවද යකෝ තෝ ලියුම ලියන්නේ ඔබ කවුද යේසුස් මෙන්න බලපන් මගේ පොඩ්ඩක් ඉන්න අපේ දෙවියන් වහන්සේට ඕවා කරන්න බැරිද අනේ කියන්නකෝ ඇයි කරන්නේ නැත්තේ
වැඩක් නෑ ඕනේ ඔය. ඌ මම නෑ කියලා ඌ හිතුවා නම් ඌයි නරක ආදියට යන්න යන්නේ. ඒකෙන් මට මොකක්වත් අප්සෙට් වෙන්න යන්න දැන් මං ගැන මේ සුරේෂ් ගැන මිනිස්සු මොනවා හරි හිතනවා කියන්නකෝ. ඒකෙන් මට තියෙන පාඩුව මොනවද? මට පොඩි ලාභෙකුත් තියෙනවා. මොකද ඒගොල්ලෝ මාව බලන් දෙන්නේ නැහනේ. ඒතර ඒගොල්ලන්ට දෙන කෝතේකෝ. ඒගොල්ලන්ට දෙන කෑම. ඒක මට ඉතුරුයි. ඇත්තට මට පාඩුවක් නැහැ. එතකොට දෙවියන් වහන්සේට පොඩ්ඩක් ඉන්න. ඔය දෙවි කෙනෙක් නැහැ කියලා කියන මිනිස්සු නිසා. ක්‍රිස්තියානියට විරුද්ධව වැඩ කරන මිනිස්සු නිසා. දෙවියන් වහන්සේට මොන හරි පාඩුවක් තියනවද නැහැ. ඇයි දඟලන්නේ? ඒකයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ මෙතනින් උඹලත් උන්ගේ ලෙවල් එකට බහින්න එපා ඕයි. තේරුණාද? එතකොට දැන් බලන්න ඉපාදී. නුඹත් අඥානයට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. දැන් අර YMCA එකට ආපු කොල්ලට මං උත්තරේ දුන්නා. ඒක උගේ ලෙවල් එකට බහැලා නෙවෙයි මගේ ලෙවල් එකේ ඉඳගෙන දුන්නා. ඒ ලෙවල් එක හරිද වැරදිද ඒක අදාළ නැහැ. හැබැයි මගේ ලෙවල් එකේ ඉඳගෙන දුන්නා මිනිහට. ඒ වගේම අර සංවාදයට මට එන්න කියපු එක්කෙනාට මම උත්තරේ දුන්නේ නැහැ නේ. මං දුන්නා. මං දීපු උත්තරේ මොකද්ද? මං ඔයා ගාවට ඇවිල්ලා ඔයාගේ ලෙවල් එකේ ඒක උඩද පල්ලෙහාද මට අදාළ නැහැ. උත්තර දෙන්නේ නැහැ කියන උත්තරේ. ඒකත් උත්තරයක්. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? හරිද? හරි. දැන් යන් ඊළඟ පදයට. ඊළඟ පදේ අඥානය තමා ප්‍රඥාවන්තයෙක්යි නොසිතන පිණිස ඔහුගේ මෝඩකම හැටියට ඔහුට උත්තර දීපන්න. අන්න මෙතන තියෙන්නේ ලස්සන දෙයක්, කැත දෙයක් නෙවෙයි. ප්‍රඥාව ගැන කතා කරනවා. ප්‍රඥාව ලස්සන දෙයක්. හිතෝපදේශ පොතේ බොහෝ පරිච්ඡේදයන් තිබෙනවා ප්‍රඥාව ගැනම. ප්‍රඥාව අති වැදගත්. යාකෝබ් පොතේ 1:6 කියනවා ප්‍රඥාව අඩු තැනැත්තා ඉල්ලන්න. විවිධ දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා කියන්නේ. ප්‍රඥාව ආත්මික දෙයක්. මොකද ආත්මික දීමනා තියෙන්නේ. ඒවයින් අර 1 කොරින්ති 12 තියෙන පළවෙනි සෙට් එක තියෙන්නේ. ආත්මික දීමනා 20 ගානක් තියෙනවා කියලා මම උගන්ලා තියෙනවා. ඒක අර පළවෙනි අර 1 කොරින්ති 12 තියෙන පළවෙනි සෙට් එකේ තියෙන 9ක් තියෙන්නේ. ඒක එකක් ප්‍රඥාවේ වචනය. එතකොට ප්‍රඥාව ආත්මික දෙයක්. සාලමොන්ට දෙවියන් වහන්සේ දීලා තිබි ප්‍රඥාව. එතකොට ඒ ප්‍රඥාව කියන ආත්මික දේ අපිට තියෙනවා. දැනුම වෙනයි ප්‍රඥාව වෙනයි. දැනුම අපි හොයා ගන්න ඕනේ ඉගෙනගෙන පාඩම් කරගෙන. දැන් ඔයගොල්ලෝ බයිබල් ඉස්කෝලේ ආවිල්ලා අවුරුදු 4ක් ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට ලැබෙන්නේ ප්‍රඥාව නෙවෙයි. දැනුම. බයිබල් ස්කෝල් ජීවිතේට වැස්සකටවත් බයිබල් ඉස්කෝලේකට අයින් වුණ නැති මිනිස්සුන්ට බොහෝ අයට ප්‍රඥාව තියෙනවා. එනිසා බයිබල් ඉස්කෝලෙන් ජීවිතේට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව ආත්මික දෙයක්. එතකොට ආත්මික දෙයින් ආත්මික නේත්‍රාවලින් බයිබලේ බලාගෙන ආත්මිකව දෙවියන් වහන්සේත් එක්ක යන්නේක තමයි කිතුණු ගමන. දැන් මෙතන තියෙන්නේ මෝඩයෝ ඉන්නවා. කියන්නේ අඥානයෙන් ඉන්නවා. ඒගොල්ලෝ තාම වර්ධනය වෙලා නැහැ. එතකොට ඒ මිනිස්සු අපෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මොනවද කරන්නේ? එතකොට ඒගොල්ලන්ගේ தත්ත්වයට බහැලා ගිහිල්ලා කතා කරේ නැත්තම් ඒගොල්ලන්ට උදව් කරේ නැත්තම් තමන්ගේ ඇස්වලට ඒගොල්ලෝ ප්‍රඥාවන්තයින් කියලා හිතාගයි. අපි කියලා දුන්නේ නැත්තම් ඒගොල්ලෝ හිතන දේ හරි කියලා ඒගොල්ලෝ ඒක කරගෙන යයි. සමහර විට ඒගොල්ලෝ කරගෙන යන දේ මෝඩකමක් වෙයි. දැන් මම උදාහරණයක් දෙන්නම්. දේවක උඩ ඔන්න දැන් එළවලු කොටුව කරනවලු මේක උඩ. මොනවද දන්නේ නැති මම එතනට යනවලු. එතකොට මෙයා අර සමහර මල් එහෙම කපනවලු. කප්පාදු කරන එකක් තියෙන ඔය තේ ගස්සේම කප්පාදු කරන ඒවා තියෙන්නේ. ඉතින් එහෙම කප්පාදු කරනවා. මම දකිනවා. මම දකින්නේ කොහොමද? මට සබ්ජෙක්ට් එක දන්නේ නැහනේ. මම මොනවද හිතන්නේ? මේ හොඳ අතු කපන්නේ ඇයි දේවක? මෝඩයා. මම යාට කියනවා. හොඳ අතු කපන්න එපා. එතකොට මෙතන ඇත්තට මෝඩයා කවුද? මම. ඇයි? මට දන්නේ නැති සබ්ජෙක්ට් එක අතන වෙන්නේ කප්පාදුව. කප්පාදුව වුණාම තව හොඳට ඒක විහිදිලා දලු දානවා. එතකොට ඒ වගේ අද සමහරව ඉන්නවා කිතුණු ලෝකේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සමහර දේවල් වචනේ හරි සමහර දේවල් දන්නේ නැතුව ඒගොල්ලෝ අපෙන් අහනවා. ඒ අහන ක්‍රමය සමහර විට අර දැන් මං දේවකෙන් ඇහුවා වගේ
අර අහිංසක ක්‍රමයක් නොවෙන්න පුළුවන්. දේවක ඔයා ඇයි මේවා කපන්නේ කියලා මට කියලා දෙන්න කියලා අහන්න නැතුව ඇයි ඔය ඕක කපන්නේ ඔය කොළ පාට හොඳට තියෙන අතු කපන්නේ කියලා ඒ විදිහට අහනවා. නමුත් ඒ අහන විදිය කෙසේ වෙතත් එතන අහිංසකකමක් තියෙනවා. මොකද්ද? අයියෝ මන් දන්නේ නැහැ. එතකොට මෙයා බලන්න ඕනේ මට කියලා දෙන්න. මෙයා කියලා දෙන්න ඕනේ කොහොමද? මගේ ලෙවල් එකට ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. මෙයා එයාගේ ඇග්‍රිකල්චර් භාෂාව දැම්මොත් මට තේරෙන්නේ නැහැ. එයා ඇවිල්ලා කියලා දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි මේක කපපුවාම මෙන්න මෙහෙම විහිදිලා දලු දානවා. තව හොඳයි මේ ශාකයට මේක තව හොඳයි. පළදාව වැඩි. ඒකයි අපි මෙහෙම කරන්නේ කියනකොට මම එතකොට මම උඩට එනවා. මගේ ප්‍රඥාවෙන් මම උඩට එනවා. දැන් මෙයා මට උත්තර නොදුන්නොත් මොනවද වෙන්නේ? මෙයා හතරවෙනි පදේ හිතාගෙන මෙයා උත්තර නොදුන්නොත් හිත උපදේශ 26 4 කියනවා මේක දැන් අහන විදිය බලපන්. උත්තර දෙන්නේ නැහැ. ඒතර මම මොනවද දනව හිතාගෙන යන්නේ? මං හරි කියලා. මම පල්ලෙහාට ඇවිල්ලා ඔක්කොටම කියයි අර දේවකයා ඔක හොඳ මේවා කපලා නාස්ති කරනවා මගේ ගස් ඔක්කොම විනාශ කරන්න නෙවෙයි කියලා මම දිගින් දිගට මගේ මෝඩකමේ නිරත වෙනවා. ඒ මෝඩකම ප්‍රඥාවන්ත කියලා හිතාගෙන. දැන් තේරෙනවද ඔයගලන්ට? ඒ නිසායි දෙවියන් වහන්සේ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මෝඩකමට හරියන්න උත්තර දෙන්න නැත්නම් ඒගොල්ලෝ ප්‍රඥාවන්තයෝ කියලා හිතාගයි කියලා. දැන් මම YouTube channel එකට ගියාම මට එනවා කමෙන්ට්ස් එනවානේ. ඒ කමෙන්ට්ස් තේරෙම මම දැන් බලලා ඊට පස්සේ තමයි මම විවෘත කරනවා නම් විවෘත කරන්නේ. නැත්තම් ඒක එහෙමම නැති කරලා දානවා. හොඳ ඒවා එනවා. ඉඳලා හිටලා සමහරව මට බනිනවා. සමහර අය හොඳ අදහස් දෙනවා. ඒතකොට ඒවා මම බාර ගන්නවා. සමහර ප්‍රශ්න අහනවා. මම මගෙන් අහනකොට ත්‍රිත්වය ගැන අහනවා. එක්කෙනෙක් ත්‍රිත්වය ගැන අහනකොට මම දන්නවා එයා අහන විදිය මොකක්ද කියලා. එයා නෝන්ඩියට නම් අහන්නේ මම දන්නවා එයාට දෙන උත්තරේ. ඒ කියන්නේ මට ත්‍රිත්වය ගැන කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් 26 4ට 90ත් උත්තර දෙන්න දන්නවා. 5ට 90ත් උත්තර දෙන්න දන්නවා. මම 4ට 90 උත්තර දෙනකොට කියන්නේ එක්කෙනෙක් කිව්වා මට කිව්වා මේ මට ත්‍රිත්වය ඔප්පු කරන්න නෑ පෙන්වන්න. මට ත්‍රිත්වය පෙන්වන්න මම ක්‍රිස්තියානි වෙන්නම් අදම කියලා. මං කිව්වා මම ඔයාලට ත්‍රිත්වය පෙන්වන්නම් කණ්ණාඩියක් නැතුව ඔයාගේ නහය බලලා එන්න කියලා කිව්වා. ඉපදිච්ච දා ඉඳන් අද වෙනකම් ඔයාලට හෙන්න ඩොම්බා නහයක් තියෙනවනේ. ඒකෙන්නේ හුස්ම ගන්නෙ හාරන්නේ. කාර් වල යනකොට සිග්නල් ට්‍රැෆික් ලයිට් වල දැකලා තියෙනවද? දැන් ආයේ වාහනේ යනකොට ට්‍රැෆික් ලයිට් එකේ නැත්තම් ට්‍රැෆික් බ්ලොක් එකේ ඔගොල්ලෝ හිමීට අර පැත්ත බලන්න අර කාර් බස් එලවන ඩ්‍රයිවර්ලා මේ පැත්ත ගොඩ දෙනෙක් ට්‍රැෆික් බ්ලොක් එකට මාට් වුණාම කෙලින්ම ඇඟිල්ල යනවා නහය ඇතුළට. ඔව් ඒක මාර සයිකොලොජි එකක්. ඔයක මේ විතරක් නෙවෙයි අලු මාර හැම රටකම මම දැකලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. එහෙම බලනකොට මතක් වෙයි මං කියන එක. ඊට පස්සේ ඔව් නේ වාස්ත ගොඩක් අය කියලා. පස්සේ තමයි ඔබ දන්නේ ඔයගොල්ලොත් ඒක තමයි කරන්න කියලා බ්ලොක් එකේ. එනිවේ කොහොම හරි මේ මූ අහනවා මගේ මේ ත්‍රිත්වය පෙන්වන්න. එතකොට මං ක්‍රිස්තියානි වෙන්නම් කියලා. ඊට මං කිව්වා ඔයාගේ නහයවා දකිනවා. ඒක ඔයා හාරනවා. ඒකෙන් තමයි ඔයා හුස්ම ගන්නෙ. දැකලා තියෙනවද? කන්නාඩිය ඔයාගේ ඇහැ නහය ළඟනේ තියෙන්නේ. දැන් පිට වගේ නම් ඈත. මෙතනනේ තියෙන්නේ ඇස්. ඒක බලලා එන්න. ඒක බැලුවාම මම ඔයාලට ත්‍රිත්වය පෙන්වනවා. අයිසේ තමුසේගේ නහයම තමුසේගේ ඇස් වලින් බලන්න බෑ. හැම එකම බලනවා. තමුසෙට බලන්න බෑ. හැබැයි තමුසෙට ත්‍රිත්වය බලන්න ඕනේ. අන්න හිතෝපදේශ 26 4 උත්තරේ. ඌට මං උත්තරේ දුන්නා උගේ ලෙවල් එකේ නෙවෙයි මගේ ලෙවල් එකේ. දැන් ඒකම සමහරව අහනවා අනේ පාස්ටර් ත්‍රිත්වය තේරෙන්නේ නැහැ අපිට කියලා දෙන්න කියලා. මටත් තේරෙන්නේ නැහැ තමයි. හැබැයි පොඩ්ඩක් මං එක දේශනා වලින් උත්සාහ කරලා තියෙනවානේ පොඩ්ඩක් අර පෙන්වන්න තියෙන ඒ ලින්ක් ටික දාලා ඕක පොඩ්ඩක් බලන්න කියලා මං යවන අවස්ථා තියෙනවා. එන්නේ ඒක තමයි මෙතන පස්වෙනි පදේ කියලා තියෙන්නේ. අනිත් දේවල් මෝඩකම, ඒ කියන්නේ අහිංසක මෝඩකම, දන්නේ නැතිකම. ඒ වගේ ප්‍රශ්න ඒගොල්ලෝ කොහොම ඇහුවත්, ඒගොල්ලෝ අහන විදිය සමහර විට සැර දෝෂාරෝපණ පවරන විදියට ඒගොල්ලෝ ඇහුවත් කමක් නැහැ. අපි ඒගොල්ලන්ට උත්තර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රඥාව කියලා හිතාගෙන මෝඩකම ඒගොල්ලෝ නිරත වෙයි.
එනිසා ඒකෙදී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් සමහර අය මට අදහස් දෙනවා. දැන් ඊයේ මට එක්කෙනෙක් කෝල් කරා එංගලන්තේ ඉඳන් ඒ සිස්ටර් දැන් බලාගෙන ඉන්නවත් දන්නේ නැහැ සිංහල සිස්ටර් කෙනෙක්. ඉතින් එයා කියනවා පාස්ටර් වගේ දේශනා නිකන් බොක්කටම වදිනවා. අර ගොඩක් අය කියන කතාව එයාත් කිව්වා ආශිර්වාදයක් ජීවිත වෙනස් වෙන ඔක්කොම જાති කියලා. හැබැයි එක දෙයක් මම කියන්නද පාස්ටර් මොකද්ද? අර පේතෘස්ගේ නැන්දම්මගේ දේශනාවේ ඔයා අර මාර වැඩේ කියලා කියනවනේ. අර මාර කියන වචනේ එහෙම ඔයා පාවිච්චි කරන්න එපා පාස්ටර් කියලා කිව්වා. පස්සේ මම ඇහුවා ඉස්සර ඉඳන් මගේ ප්‍රෝග්‍රෑම් බලන්න නෑ ළඟදී ඉඳන් බලන්න. මම කිව්වා මගේ කැඳවීමම අර වගේ පොරවල්ලට සිස්ටර්. අර මාර වගේ කතා කරන උන් ඉන්නේ උන්ට තමයි ධනසමාව එංගලන්තයෙන් මෙහාට ගෙනාවේ. එතකොට ඒගොල්ලන්ට දෙන එක තමයි ඕගොල්ලෝද මේ ඇහිඳගෙන කන්නේ අහුලගෙන කන්නේ ඇත්තනේ. දැන් මෙතන ඕගොල්ලෝ බලාගෙන ඉන්න කට්ටිය උතන ඉන්නවා නම් උගත් ඩීසන්ට් ආත්මීක සෙට් එක ඉන්නවා නම් අනේ මම ඕගොල්ලන්ට නෙවෙයි දේශනා කරන්නේ. මං අර අනිත් අයට කාටද? අර පොරවල්ලා ඔය එක එක ආවතර ඉඳගෙන මොකද්ද මු කියන්නේ? මේ ඇත්තද කියන්නේ? කවුද මම අර ඒ වගේ අයට තමයි මම දැන් දේශනා කරන්නේ. ඒක අපිත් අහලා අනිත් අයත් අහන්න පුළුවන්. ඕගොල්ලන්ට දේශනා කරන්න වෙන දේශනා තියෙනවා මගේ. මිත්‍රවරුනි අපි දෙවියන් වහන්සේගේ වචනයට පෙරලා ගමු. ඒක තියෙනවා. ඒක අරුන්ට හරියන්නේ නැහැ. ගදම කියන්නේ. කියලා ඒගොල්ලෝ යයි යන්නේ. ඒතකොට මාව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ අර මාරේ උන්ට. ඒකට මාරේ උන්ට මාර ටෝක් දෙන්න ඕනේ. තේරෙනවද මං කියන්නේ? එතකොට අනුශාසන. එතකොට එයාගේ ප්‍රශ්නේ අහිංසක ප්‍රශ්නයක්. ඒ සිස්ටර්ගේ ප්‍රශ්නේ. hey pastor එච්චර හොඳට උගන්වනකොට මේ වගේ වචන දාන්නේ. එතකොට ඒක යාගේ තරහ වෙන්න එපා. ඒක මෝඩකමක්. ඒක මොඩකමක් කියන්නේ එයා උගත් වෙන්න පුළුවන්, එයාට නුවණ තියලා වෙන්න පුළුවන්. නමුත් මේක පිළිබඳව එයාට නුවණ නැහැ. ඉතින් එයාගේ ලෙවල් එකට ගිහලා මම ඒක කියලා පහදලා දුන්නා මෙන්න මේක තමයි කතන්දරේ කියලා. ඒකම මට මෙහෙම සමහරු කියනවා. ඒ කොමෙන්ට් මම විවෘත කරන්නේ නැහැ මිනිසුන්ට බලන්න. උත්තට බැනලා මම બ્લોක් කරනවා. සමහරු කියනවා මේ සුදාත්මයන් වහන්සේව අපහාස කරන විදියට තමුසලා වගේ අය ඔය මාර පොර කියන වචන පාවිච්චි කරන එක නවත්තනවල්ලා. දෙවියන් වහන්සේව නිග්‍රහ කරන්න එපා කියලා ගහලා තිබ්බයි. මං කිව්වා එහෙනම් ඵලයන් ගිහිල්ලා එහෙම නිග්‍රහ කරන්නේ නැති උන්ගෙන් බලපන් මගේ මොකටද බලලා මට බනින්න එන්නේ කියලා උඹට ඕන නම් මම අහවල් තැන ඉන්නේ වරෙන් අපි දෙන්න බැන ගමු බැරනම් කටින් බැරනම් අතින් පයින් හරි මොකක් හරි කරගමු කියලා උන් දෙකක් දාලා ඌ බැලුවා කියලා දැනගත්ත ගමන් ඒක මං නැති කරා. අනිත් මිනිස්සු බලා ඉන්නේ. ඕගොල්ලෝ දැනගන්න හොඳ නෑනේ මං ඒ වගේ ලියන කෙනෙක් කියලා. නෑ තේරෙනවද? අපි මිනිසුන්ට උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර ලබා දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ අහිංසකකම අනුව. ඒක අපි බයිබලයේ දකිනවානේ. විතරම යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහනකොට අර එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා යේසුස් වහන්සේ ළඟ ප්‍රශ්නයක්. මොනවද ඇහුවේ දන්නවද? මේ රබ්බි සදාකාලීන ජීවනය අත්පත් කරගන්න මොනවද මං කරන්න ඕනේ කියලා. දැන් යේසුස් වහන්සේ ආවේ සදාකාලීන ජීවනය ගැන උගන්වන්න. මේ ඉබේම මාළුවෙක් ඇවිල්ලා දැලේ වැටෙන්න හදනවා. ටක් ගාලා අපේ පාස්ටර් කෙනෙක් වගේ නම් යේසුස් වහන්සේ කියයි බ්‍රදර් එන්නකෝ පොඩ්ඩක් ඉන්න මේ පේත්‍රුස් මේ ඔය දෙන්න මේ බ්‍රදර්ව එක් කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් කියලා දීගෙන ඉන්න මේ බල 6 දෙනා ගිහිල්ලා ඇතුළේ ගිහිල්ලා ආඥා කරපල්ලා අර එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා සදාකාලින ජීවනය ගැන අහන්න ආඥා කරපල්ලා මං වෙලාවට සෙට් වෙන්නම් ගානට මෑන්ව වෙනස් කරලම යවමු. හැබැයි යේසුස් වහන්සේ දැනගත්තා මේ මිනිස්සයා අර අහිංසක ගණේ එක්කෙනෙක් නෙවෙයි අර අනිත් පැත්තේ එක්කෙනෙක්. ඊට යේසුස් වහන්සේ නිකන් නෝන්ඩි ටෝක් එකක් දෙනවා. මේ ගිහිල්ලා මේ ව්‍යවස්ථාවේ තියෙන ටික කරන්න කියලා. මෙයා ව්‍යවස්ථාව උගන්වන එක්කෙනෙක් ඔය ආපු එක්කෙනා. තේරෙනවද? දේශනා කරලා අවුරුදු ගාණක් දේශනා කරන පාස්ටර් කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මොකක් කරේ අහලා මං කිව්වා ඔයා ගිහිල්ලා හරියට දේශනා කරන්නකෝ එතකොට හරියයි කියලා කිව්වනම් කොහොම තියෙයිද? මිනිහාට මල පැන්න මිනිහා කියනවා යේසුස් වහන්සේට මම පොඩි කාලේ ඉඳන් ඕක කරනවා කියලා. මල පැන්න. ඔය අදయ్య නෙවෙයි. පොඩි කාලේ ඉඳන් මම ඒ ඔක්කොම හරියට කරනවා. එහෙමද? එහෙනම් තියෙන ඔක්කොම විකොල්ලා දුප්පත් අයට දීපන් කියලා කිව්වා. දැන් ඇත්තට යේසුස් වහන්සේ කියපු දේ
මම නිකන් අහන්නේ ඔක්කොම දේපල විකුණලා දුප්පතට දුන්නා නම් ස්වර්ගයට යන්න පුළුවන්ද? ඒ වගේ එකක් තමයි යේසුස් වහන්සේ එතන කිව්වේ. එහෙමනේ කිව්වේ. එහෙනම් ඔක්කොම විකුණලා දුප්පතට දීපන්. ඌ දුකෙන් යනකොට ගෝලීන්ට කියන බලපන් ඒ වගේ උන් ස්වර්ග රාජ්‍යයට යනවට වැඩිය ඔටුව වයරන් ඉදි කට්ට සිදුරින් රිංගවන්න පුළුවන් නේ ඔයි කියලා. නෑ එහෙම තමයි යේසුස් වහන්සේ අපිටත් දැන් උගන්වන්නේ මෙතනින්. හැමෝටම උත්තර දීගෙන යන්න එපා. අහිංසක මිනිසුන්ට උත්තර දෙන්න. ඒකම බොහෝ අය ඇවිල්ලා ප්‍රශ්න අහනකොට යේසුස් වහන්සේ අහිංසක මිනිසුන්ට ලස්සනට උත්තර දුන්නා. හොඳයි මිත්‍රෝනි, එතකොට මේ පද දෙක අපි බැලුවොත් හිතෝපදේශ 26 ඉන්න ඒ නුවණ නැති පුද්ගලයා අහිංසකෙක්. නුවණ අවශ්‍ය පුද්ගලයෙක්. එහෙම ඒ පුද්ගලයාට අපි ඒ පුද්ගලයාගේ තත්ත්වයට බැහැලා ගිහිල්ලා ඉගැන්වුවේ නැත්තම් ඒක තමයි මම කියන්නේ. එතන කියලා තියෙන එයාගේ තත්ත්වයට බලන්න ওই පස්වෙනි පදේ මොනවද කියන්නේ කියලා. මෝඩකමේ හැටියට ඔහුට උත්තර දීපන්. ඒකයි මම කියන්නේ අර මාර පොර කියලා කතා කරන මිනිස්සයාගේ තත්ත්වයට ගිහිල්ලා එයාව උඩට අරගෙන එන්න ඕනේ. අපි උඩ ඉඳගෙන ලණුවක් විතරක් දාලා ගන්න බෑ. අපි පව් කරන්න ඕනේ නැහැ. නමුත් අපි ඒ තත්ත්වයට යේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රිය ගාවට ගිහිල්ලත් කරේ ඒක තමයි. යේසුස් වහන්සේ ගිහිල්ලා යේසුස් වහන්සේ හැටියට දේශනා කරේ නෑ මේ ගෑණි එනවා ලිඳේ වතුර ගන්න යේසුස් වහන්සේ තම මෙසියස් වහන්සේ ගැන අසා ඇතිද කියලා ඇහුවේ නෑ. කෙනෙම වතුර ටිකක් බොන්න පුළුවන් දක්කේ කියලා ඇහුවා. එතකොට ඒ ගෑණි අහනවා යුදෙව්වෙක් මම සමාරියානුවෙක් මොකා කවුද? ඔයාගෙන් වතුර ඉල්ලපු කෙනා කවුද කියලා ඔයා දන්නවනම් ඔයා මෙයාගෙන් ඉල්ලයි. අනේ දෙන්නකෝ. එහෙම තමයි පටන් ගත්තේ කතාව. අරයාගේ ලෙවල් එකට බහැලා. එතකොට ඒ මෝඩකමේ හැටියට උත්තර දෙන්න කියන්නේ ඒක තමයි. මෝඩකම මම කලින් කිව්වා වගේ ඒක හැම වෙලෙම මේක හොඳ නැති දෙයක් නෙවෙයි. අපි හැමෝම මෝඩයි. එක විදිහේ. ඒ නිසා අපි මේ පද දෙක නිකන් එකිනෙකට පටහැනි පද කියලා අපි පටලවා ගන්න නැතුව දෙවියන් වහන්සේ උගන්වපු දේ අපි හොඳට මතක තියාගමු. එහෙනම් හොඳයි මේක මතක් කරලා දෙන්නම් මම ආපහු. එතකොට නොබත් අඥානයාට සමාන නොවන පිණිස ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. පස්සේ කාලේ අනාගතයේ ඔයගොල්ලෝ දේවදාසයෝ හැටියට සේවය කරනකොට ඔය වගේ මිනිස්සු ඇවිල්ලා ඔයගලන්ට බයිබලේ දෙවියන් වහන්සේ සමහර ඒවා ඔප්පු කරන්න කියයි. ඒවා ඔප්පු කරන්න ඕනේ නැහැ. ඔයගලන්ගේ දර්ශන, ඔයගලන්ගේ හාස්කම් ඒවා ඔප්පු කරන්න කියයි. ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ලෙවල් එකට ඔයගොල්ලෝ බහින්න ඕනේ නැහැ. හැබැයි ඒකම කියලා තියෙනවා අඥානයා තමයි ප්‍රඥාවන්තයෙක්යි නොසිතන පිණිස. ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර දීපන්න. එතකොට අහිංසක කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මෝඩයි. ඉතින් ඒ අයව අපි ඉහළට ගේන්න ඒ අයව අපි එයාට අපි උගන්වලා ඒගොල්ලන්ට අපි උදව් කරන්න ඕනේ. හරිද? දැන් තේරෙනව නේද මෙතන කිසිම පටලැවිල්ලක් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් තවත් වැදගත් පාඩමකින් අපි ඔබ හමු වෙමු. එතෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද.